සිදු කරන කාර්යයකදී W සමාන F වරක් x කියන සමීකරණය යොදා ගැනීම සාධාරණයි. නමුත් මේ වගේ අවස්ථාවක විශේෂයෙන්ම අපි තන්තු හා සම්බන්ධව දුනු හා සම්බන්ධව ගැටලු ඉදිරිපත් කරද්දී දරුවන්ට මෙන්න මේ දේ කරන්න. හැම වෙලේම ඔබ සමාන්තර රූප සටහන් කීපයක් මගින් මේක පැහැදිලි කරන්න ඉතා පහසුයි. ඒ තමයි මෙන්න මේ වගේ ආධාරකයක ගැට ගහලා තියෙන නොවැදුණු තන්තුවක් ප්‍රත්‍යක්ෂ තන්තුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුන්නක් වෙන්න පුළුවන්. එහි ආරම්භක දිග L1. ඉතින් අපි මේ සඳහා බලයක් යොදන්න ලෑස්ති. හැබැයි බලය තාම යොදලා නැහැ. ඒ නිසා මම මෙතන F සමාන 0 කියලා දැම්මා. ඊට පස්සේ මම බලයක් යොදනවා. යම් මොහොතකදී F නම් බලයක් යොදනකොට ඒ වෙනකොට එයාගේ ඇති වෙලා තියෙන දිගේ වැඩිවීම විතතිය සිම්පල් E ලෙස ගන්න පුළුවන්. ඒතර මෙතන සිද්ධ වෙන්නේ ඒකාකාරව වෙනස් වෙන බලයක්. රයිට් ක්‍රමයෙන් මට වැඩි කරන්න ඕනේ මොකද හුග්ගේ නියමයට අනුව අපි දන්නවා මේ තුල අභ්‍යන්තරයේ බලයක් ගොඩනගෙනවා බාහිර බලයට එරෙහිව විශේෂයෙන්ම විද්‍යුතයට අනුලෝමව සමානුපාතිකව. සරල ආකාරයෙන් කියනවා නම් හුග්ගේ නියමය. ඒතර හුග්ගේ නියමයට අනුව බාහිර බලය හැම වෙලේම අභ්‍යන්තරයේ ගොඩනගෙන බලයට සමාන වෙනවා. මේ අභ්‍යන්තරයේ තමයි බලයක් ගොඩනගෙන්නේ විතතියට සමානුපාතික වෙන. ඉතින් ඒ නිසා මේ බලය ක්‍රමයෙන් වැඩි වෙන බලයක්. ඉතින් අපි මෙතනදී කරපු කාර්යය ගණනය කරන්නේ යාන්ත්‍රික කාර්යය W සමානයි F වරක් E කියලා වගේ දාන්න පුළුවන්. ඉතින් එතනදී අපිට පේනවා මේ බලය ආරම්භයේ බිඳුවයි මේ වෙලාවේ F කියලා අගයක් අපිට දීලා තියෙනවා නැත්නම් ලැබිලා තියෙනවා. ඒ වෙලාවේ විතතිය E. එහෙනම් මේ F වරක් E කියන අගයේදී F කියන මේ අවසන් බලය ආදේශ කිරීම සාධාරණ නැහැ. මෙතන ක්‍රමයෙන් වැඩි වෙන බලයක්. අත්‍තරම මේක විශේෂයෙන්ම අනුකලනය කියන ගණිතමය ක්‍රමය ඇසුරෙන් තමයි හරිනම් කාර්යය ගණනය කරන්න තියෙන්නේ. නමුත් අපිට අනුකලනය විශේෂයෙන්ම බයෝ කරන දරුවන්ට ඒ වගේ අදහසක් දෙන්න බෑ. ඒ නිසා අපි දරුවන්ට කියනවා මෙතනදී මධ්‍යන්‍ය බලයක් යොදාගෙන මධ්‍යන්‍ය කාර්යයක් තමයි ගණනය කරන්නේ. එතන මධ්‍යන්‍ය බලය හැටියට මේ ක්‍රියාවලියේදී සිද්ධ කරච්ච බලයේ මධ්‍යාගය අපි යොදා ගන්නවා. ඉතින් ආරම්භක බලය සහ අවසන් බලය එක්කහු කළ දෙකෙන් බෙදලා අපි මධ්‍යන්‍ය බලය ගන්නවා මේ මුළු ක්‍රියාවලියේදීම යෙදිච්ච ඒ බලය මගින් E කියන විතතියක් ඇති කළා කියන අදහස තමයි මෙතනදී අපි ඉදිරිපත් කළා. ඉතින් මේක සාධාරණද? ගොඩක් වෙලාවට අපි සමහර අවස්ථාවල අපි උදාහරණයක් හැටියට රේඛීය චලිතයේදී නියත ත්වරණයක් යටතේ චලිත වෙනවා නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් බැලුවොත් v සහ t වේගය වෙනස් වෙනකොට මේකේ මධ්‍යන්‍ය එහෙම නැත්නම් සිද්ධ වෙච්ච විස්ථාපනය වගේ දෙයක් හොයද්දි මධ්‍යන්‍ය ප්‍රවේගය කියන එක ආරම්භක සහ අවසන් අගය එක්කහු කරලා දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ මේ වගේ විචලනයකදී මධ්‍යාගය කියලා කියන්නේ මෙන්න මේ අගය, ඒ අගයේ ජ්‍යාමිතිකව අපිට මේ විදිහට ලැබෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් ආරම්භක බලය බිඳුවක් සහ අවසානයේදී යෙදෙන බලය කැපිටල් F කියන අගය ගත්තොත් බිඳුව ධන F බෙදීම දෙක වරක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් භාගයක් FV කියන අදහස අපිට එනවා. ඉතින් ඇත්තටම මෙතන භාගය කියන අගය ලැබුණේ ඔය විදිහට කියලාත් අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. මෙතන එච්චර සංකීර්ණතාවයක් නැහැ. ඒකාකාරව මේ බලය වෙනස් වෙන නිසා එහෙම ගන්න පුළුවන්. නමුත් ඇත්තටම මේක අනුකලනය ඇසුරෙන් තමයි කුඩා විතතියක් ඇති කරන්න ඩෙල්ටා E වගේ නැත්නම් DE වගේ විතතියක් ඇති කරන්න කොච්චර කාර්යයක් කරන්න ඕනද කියලා බලලා අපිට පුළුවන් මේකේ දිග වැඩිවීම සඳහා ගණිතමය විදියට මෙවැනි ප්‍රකාශනයක් ලබා ගන්න. ඉතින් ඒ නිසා මේ සිද්ධ කරන ලද කාර්ය මේ තන්ත්‍රයේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ලෙස ගබඩා වෙනවා කියලා තමයි අපි සඳහන් කරන්නේ. එහෙනම් ප්‍රත්‍යස්ත තන්තුවක E නම් විතතියක් ඇති වෙන අවස්ථාවකදී යොදන්න ඕන බලය කැපිටල් F නම් ඒ මුළු කාර්යය සඳහා ඒ මුළු ක්‍රියාව සඳහා අපි කළ යුතු කාර්යය W සමානයි භාගයක් FV වෙනවා. ඒ වගේම එතෙන්දී ඒ කාර්යය තන්ත්‍රයේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ලෙස ගබඩා වෙනවා කියලාත් අපිට කියන්න පුළුවන්. එහෙමනම් ගබඩා වෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාගයක් F වරක් E ලෙස දක්වන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රත්‍යස්ත තන්තුවක් සඳහා අපි විතතිය E විදිහට දක්වුවාට සමහරට මේක
සර්පිලාකාර දුන්නක් සඳහා යොදා ගන්නකොට වෙනස් ආකාරයකට යෙදෙනවා. හැබැයි අදහස අතින් එකමයි. ඒතර මේ තියෙන්නේ සර්පිලාකාර දුන්නක්. මේවැනි දුන්නකත් අපිට කියන්න පුළුවන් F බලයක් ආරම්භයේ බලය ශුන්‍යයි. නමුත් F බලයක් දක්වා වැඩි කරනකොට බාහිර බලය, අභ්‍යන්තරයේ ගොඩනැගෙන බලය හුග්ගේ නියමයේ පිළිපදිනවා. ඒ වගේම මෙතෙන්දී ඇති වෙලා තියෙන දිගේ වැඩිවීම විතතිය අපි x ලෙස හඳුන්වනවා. ඒක සංකේත වල තියෙන වෙනසක්. මේකටත් එක්ස්ටෙන්ෂන් එක එහෙම නැත්නම් දිගේ වැඩිවීම සඳහා e කියලා දාන්නත් පුළුවන්. මේක නිකන් දුනු සඳහා අපි දාන නියතය. එහෙම නැත්නම් මේ දුනු සඳහා දාන දිගේ වැඩිවීම x කියලා මම මෙතන යොදාගෙන තියෙනවා. එහෙනම් මේ වෙලාවේ මේ දුන්නේ ගබඩා වෙලා තියෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය අපිට ලියන්න පුළුවන් භාගයේ වරක් යොදා ඇති බලය සහ ඇති වෙන විතතිය f වරක් x කියලා. ඉතින් මේ සමීකරණේ අපි දන්නවා f වලගේ k වරක් x ලෙස දක්වන්න පුළුවන්. මොකද විතතිය x නම් දුන්නක් සඳහා වන දුනු නියතය. right? දුන්නක් සඳහා වන දුනු නියතය k නම් අපිට කියන්න පුළුවන් f සමානයි k වරක් x කියලා. ඉතින් k වරක් x වෙනකොට බලය x වල වර්ගයක් සහිතව ඕනනම් භාගයක් kx වර්ගය ලෙස සඳහන් කරන්නත් පුළුවන්. right? එතකොට මේ දුන්නක් සඳහා මොකද දුන්නක් කියන එක තන්තුවකට ප්‍රත්‍යස්ස තන්තුවකට සර්ව සම වෙන්නේ නැහැ ජ්‍යාමිතික ලක්ෂණ අනුව. right? ඒ නිසා අපිට දුන්නක දුනු නියතය කියලා දෙයක් කියන්න වෙනවා. ප්‍රත්‍යස්ස නියතය එහෙම නැත්නම් දුනු නියතය. ඉතින් අපි බැලුවොත් දුන්න සඳහා ප්‍රත්‍යස්සතාවය පිළිබඳ යම්මාපාංකයේ අර්ථ දක්වන මේ සමීකරණේ f බෙදීම a සමානයි y වරක් e බෙදීම l කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මෙතන බලය අපි යුක්ත කරවුවොත් අපිට ලැබෙන්නේ y වරක් a e බෙදීම l කියන සම්බන්ධය. ඉතින් මෙතන අපිට හරියට k කියන අගය f සමාන kx කියලා අපි සාමාන්‍ය දුන්නකට යොදා ගන්න අගයයි e කියන එක අපිට x කියලා කියන්න පුළුවන්. එතකොට k කියන එක සම්බන්ධ වෙන right k වල අගය රඳා පවතින දේවල් මොනවද කියලා බැලුවොත් මේ දුන්න හදලා තියෙන ද්‍රව්‍යයේ යම්මාපාංකය තමයි y කියන්නේ. එතකොට මෙතන හරස්කඩ වර්ගඵලය සහ දිගත් අපිට ගන්න පුළුවන් දිග කියලා. හැබැයි මෙතන හරස්කඩ වර්ගඵලය කියන එක හරියටම අපිට මේ දුන්නේ වටරවුම් ශේෂ්ඨඵලය. එහෙම නැත්නම් දුන්නක් ගත්තාම මේක වෘත්තාකාර හරස්කඩක් තියෙන්නේ. හැබැයි මධ්‍ය කොටස හිස්. right? ඒ නිසා මේ කොම හා සම්බන්ධ වෙන යම්කිසි නියතයක් තමයි k කියලා කියන්නේ. ඉතින් මෙතන k කියන එක නිරූපණය වෙනවා y වරක් a බෙදීම l කියන අගය. මිසක් ඒකේ අපි කියන්නේ මෙතන l කියලා කියන්නේ මේකේ දිගමද? එහෙම නැත්නම් මේකේ සාමාන්‍ය දුන්නක දිග නොඇති දිග කියලා කියන්නේ කොටවල් ටික ඔක්කොම එකට පද කරලා එකට සම්බන්ධ කරලා කොටවල් n ගාණක් තියනවා නම් මුළු දිග වෙන්නේ විස්කම්භය වගේ n ගුණයක්. හම්බියේ කෙනෙකුට ස්පර්ශ වෙන අවස්ථාවේදී. ඉතින් ඒ නිසා අපි යන්නේ නැහැ ඔය දුන්නක දුරු නියතය කියන්නේ ප්‍රත්‍යස්ත නියතය කියලා අපි කියනවා. ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා කියන්න යන්නේ නැහැ. එකෙන් කියන්න එපා. y කියන්නේ මේක හදලා තියෙන ද්‍රව්‍ය යම්මාපාංකය. ඒ සහ l ගැන හරි අමාරුයි පැහැදිලි කරන්න. නමුත් අර සමානුපාතිකත්වය මේකෙත් තියෙනවා. ප්‍රත්‍යස්ස තන්තුවක් වගේම දුන්නකත් සමානුපාතික ගුණය තියෙන හුග්ගේ නියමය f සමානුපාතිකයි විතතිය එහෙම නැත්නම් e කියලා x කියලා ඕනනම් අපිට කියන්න පුළුවන් සමානුපාතිකත්වය. අන්න ඒකට සම්බන්ධ නියතය මෙන්න මේ රාශීන් මත රඳා පවතින්න ඕනේ. නමුත් ඒක අපි වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඒක සංකීර්ණ තත්ත්වයක්. කොහොම නමුත් ඉතින් මෙතනදී නැවත වතාවක් f වල අගය අපිට ආදේශ කරන්න පුළුවන් මේ අගය මෙතන e කියලා ගත්තොත් අපිට එන්නේ භාගයක් y a බෙදීම l වරක් e වල වර්ගය කියලා. ඉතින් ඒක ඇත්තටම භාගයක් kx වර්ගය කියන සම්බන්ධයට නියම සම්බන්ධයට ගැලපෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ දුන්නක් සඳහා f සමානයි kx කියන සම්බන්ධය ලැබෙන්නේ විතතියට සමානුපාතික මේ ප්‍රායෝගික අවස්ථාව බැලුවහම. එහෙම නැත්නම් ප්‍රායෝගිකව අපි දුන්නක
විවිධ බාර එක්කහු කරලා දුන්නට ඒකේ ඇතිවන දිගෙහි වැඩිවීම විතතිය පරීක්ෂා කරලා බැලුවොත් අපිට පේනවා ඒක මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. එතකොට ප්‍රත්‍යක්ෂතාවය පිළිබඳ හුග්ගේ නියමයට ගැළපෙන ආකාරයට මේක සකස් වෙනවා. ඉතින් මේ සමීකරණ දෙක සම්සන්දනය කරවුවොත් දුනු නියතය කියන එක y යට l කියන අගයට සම්බන්ධ වෙනවා කියන එක පෙන්නලා දෙන්න පුළුවන්. ඒතර දුන්නක දුනු නියතයේ ඒකකය මීටරයට නිව්ටන් වෙනවා කියලා පෙන්නලා දෙන්න පුළුවන්. ඒකේ මාන වගේ දේවල් අපිට විමසලා බලන්න පුළුවන්. හරි. හොඳයි. එතකොට මේ කොටස අවසන් කරන්න අවශ්‍ය ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රය පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවලත් ඒ ගැන අහලා තියෙනවා ඍජුවම. ඒ වගේම මේ ප්‍රත්‍යක්ෂ ගුණ සම්බන්ධව කතා කරද්දී යම්කිසි ද්‍රව්‍යයක් විශේෂයෙන්ම ප්‍රායෝගිකව අපි තුමු කම්බි වර්ගයක් කොන්ක්‍රීට් දාන්න යොදා ගන්න කම්බි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂිත පාලම් ගොඩනගද්දී සමහර වෙලාවට බොහොම දර්ශනීය පාලම් ගොඩනගනවා කේබල් පාවිච්චි කරලා. අන්න ඒ වගේ අවස්ථාවල ඒ කේබල් වලට දරන්න පුළුවන් උපරිම බලයන් එහෙම නැත්නම් ප්‍රත්‍යා බලයන් වික්‍රියා තත්ත්ව මොනවද කියන එක පරීක්ෂා කරලා බලන වක්‍රයක් පිළිබඳව තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ ප්‍රත්‍යා බල වික්‍රියා වක්‍රය කියන එක. මේක සිද්ධාන්තමය වශයෙන් එහෙම නැත්නම් මේ ප්‍රතිඵලයන් අපිට ලබා ගන්න සමහර වෙලාවට බෑ. නමුත් දරුවන්ට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අද ඉංජිනේරු තාක්ෂණය නැත්නම් ඉංජිනේරුවන් විසින් මේ ද්‍රව්‍ය යොදා ගැනීමේදී විශේෂයෙන්ම ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද තට්ටු 50යි 60 බිල්ඩින් එකක් ගොඩනගන්න යනකොට එහි ශක්තිය එය කොයිතරම් කාලයක් පවතින්න ඕනද කියන එක ඉතාමත් වැදගත් වෙනවානේ. ඉතින් මේ භාවිතා කරන ද්‍රව්‍යවල ශක්තිය පරීක්ෂා කරලා බලන්න වෙන්නේ ඒවා නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාර තුල. එහෙම නැත්නම් ෆැක්ටරියක් තුල. ඒ සඳහා විශේෂිත සංකීර්ණ උපකරණ තියෙනවා. විශේෂයෙන්ම කම්පියුටර් හා සම්බන්ධ විශේෂිත උපකරණ වලින් තමයි මේ විදිහේ ප්‍රස්ථාර ගොඩනගලා ඇත්තටම මේ ශක්තිය විමසලා බලන්න. ඉතින් ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රය සම්බන්ධයෙන් කතා කරද්දී මෙන්න මේ විදිහේ හැඩයක් එන බව මේ හැඩය තුල අපිට හම්බෙන විවිධ ලක්ෂ්‍ය ඒවා නම් කරන විදිහ වගේම ඒවා තුලදී නැත්නම් ඒ එක් එක් කොටස් වල තුල එක් එක් කොටස් වලදී මේ ප්‍රස්ථාරේ කොහොමද මේ ද්‍රව්‍ය හැසිරෙන්නේ එහෙම නැත්නම් මොනවද මේවැනි වක්‍රයකින් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එක දරුවන්ට ඉගැන්වීම තමයි බලාපොරොත්තු වෙන්නේ මේ කොටසේ. ඒතර ප්‍රත්‍යක්ෂ තන්තුවක් හෝ කම්බියක් කැඩී යනතුරු බලයක් යෙදීම. ඉතින් අපි තියෙන කම්බි ඔක්කොම කඩලා දාන්නේ නැහැ පාසල් පරීක්ෂණාගාරේ නම්. හැබැයි ඒ වගේ කම්බි කැඩී යනකම් අදින විශේෂිත උපකරණ තියෙනවා රිසර්ච් ලැබ් වල සමහර වෙලාවට ඒවා රිසර්ච් ලැබ් වල තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ ක්‍රීප් මැෂින් කියලා එහෙමත් සමහර වෙලාවට කියනවා. ඒ වගේම ඔබ දන්නවද දැන් වාහනයක් අපි වෝල්වෝ එහෙම නැත්නම් ඉතා සුඛෝපභෝගී වාහනයක් කොයිතරම් ඇක්සිඩන්ට් එකකට බලපානවද එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකකදී කොයිතරම් ඒකේ ආරක්ෂාවක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒ වගේ වාහන ඇක්සිඩන්ට් කරනවා. එහෙම නැත්නම් ඒවා හප්පනවා. ඒකල පෙන්නනවා මෙන්න මේ විදිහට තමයි ඒක පරීක්ෂා කරලා බලනවා නේද? ඒ වගේ තමයි මේවායේ ಗುಣ යාන්ත්‍රික ಗುಣ පරීක්ෂා කරලා බලද්දී කම්බියක් වගේ එකක් කොයිතරම් ශක්තියක් ඒකට දරන්න පුළුවන්ද කියලා බලන්න එක කැඩීලා යනතුරු බලයක් එහෙම නැත්නම් ප්‍රත්‍යා බලයක් යොදන්න ඕනේ. ඉතින් මෙතන වික්‍රියාව ඉදිරියේ ප්‍රත්‍යා බලය තමයි මූලික වශයෙන් ප්‍රස්ථාරගත කරන්නේ. ඉතින් එවැනි ප්‍රස්ථාරයක් ඊට කලිනුත් අපි දැක්කා. ඒ තමයි යම්මාපාංකය අනුක්‍රමණය වන F බෙදීමේ සමානයි y වරක් P බෙදීමේ ආකාරයේ විචලනයක් දක්වන අවස්ථාවන් පිළිබඳව අපි කතා කරා. හැබැයි ඒකේ අපිට හම්බුනේ සරල රේඛා පමණයි. ඉතින් මේ ප්‍රස්ථාරයේ මූලික වැදගත් කොටස වෙන්නේ ඇත්තටම මෙන්න මේ සරල රේඛීය කොටස
ඒ කොටස පහු කරලා අපි මේක කැඩෙනකම් අදිනවා නම් ඊට පස්සේ ප්‍රත්‍යාබලයේ වික්‍රියාව ඉදිරියේ ප්‍රස්තාරගත කරපුවාම මෙන්න මේ වගේ හැඩයක් ගන්නවා කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ හැඩයක් දක්වලා යම්කිසි තන්තුවක් බිඳී යනවා නම් අපි කියනවා විශේෂයෙන්ම මෙන්න මේ කොටස ඒ වලින් පස්සේ කොටස දක්වලා මේක බිඳී යනවා නම් අපි කියනවා ඒ තන්තුවට ස්වීකාර්ය ගුණයක් පවතිනවා කියලා. හැබැයි විවිධ ද්‍රව්‍ය වලින් හදපු කම්බි භාවිතා කරලා මේ පරීක්ෂණය කරා නම් සමහර කම්බි බොහොම ඉක්මනින් කැඩලා යනවා. රයිට් සමහර කම්බි මෙන්න මේ වගේ ස්ථානයකදී කැඩලා යන්න පුළුවන්. විශේෂයෙන්ම වාහනේ වගේ කම්බි මේ ස්වීකාර්ය ගුණය පෙන්වන්නේ නැහැ. ස්වීකාර්ය ගුණය කියලා කියන්නේ ඇදීමකට ලක්වීමට ඇති හැකියාව. ඉතින් ඔබ දන්නවා ඔය පොඩි දරුවෝ chewing gum එහෙම නැත්නම් bubble gum වගේ ඒවා කාලා හපලා අන්තිමට අර ඉතිරි වෙන ගම් එක වගේ එක නේ මෙහෙම අදිනවා. රයිට් මේ විදිහට ඇදෙනකොට බලන්න ඒක ඇදිලා යන ආකාරය ඒක අපිට පුළුවන් මෙහෙම අදින්න. ඇදලා යම් දුරක් ඇද්දාම ඒක කැඩලා යනවා. ඉතින් අන්න ඒ වගේ කැඩී යාමක් තමයි. ඒ වගේ නෙවෙයි ඒක බොහොම ප්‍රත්‍යස්තයි. නමුත් ඒ වගේ කැඩී යාමක් තමයි මෙන්න මේ හරිය තුලදී ලෝහ කම්බියකටත් සිද්ධ වෙන්නේ. හැබැයි ඒකට ගැළපෙන විදිහේ ප්‍රත්‍යාබල වික්‍රියා තත්ත්ව ඇති කරන්න ඕන. හරි. එතකොට එහෙමනම් වක්‍රයක මේ වගේ විශේෂිත වූ හැඩයක් තියෙන බව අපිට මුලින්ම පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේකදී අපිට හම්බෙන වැදගත් ලක්ෂණ වැදගත් ලක්ෂ මොනවද කියලා බලුවොත් එතකොට කැපිටල් O කියන ස්ථානයෙන් පටන් ගත්තාම ප්‍රත්‍යාබලයේ වික්‍රියාවට සමානුපාතිකව මේ විදිහට වැඩි වෙලා එතනින් පස්සේ මේ සමානුපාතික ගුණය අපගමනයකට ලක් වෙනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මේ පැත්තට වක්‍ර වෙනවා. රයිට්. එතකොට එහෙනම් මේ ඍජු රේඛාව කෙලවර වෙන ලක්ෂය අපි හඳුන්වන්නේ සමානුපාතික සීමාව. ඒතර ඒක සමානුපාතික ලක්ෂය කියලා කියන්න එපා. ගොඩක් දරුවෝ එහෙමත් පාවිච්චි කරන සමානුපාතික ලක්ෂය. නමුත් ඒක සමානුපාතික සීමාව ලෙස තමයි අපිට දක්වන්න වෙන්නේ සීමාකාරී ලක්ෂයක් හින්දා. මොකද ඊට පෙර ඕනෑම ලක්ෂයක් සමානුපාතික ගුණය දක්වනවා. නමුත් ඒ කියලා කියන්නේ කැපිටල් A සමානුපාතික සීමාව. ඉතින් මේ යම්මාපාංකයේ අර්ථ දක්වීම සඳහා යොදාගත හැකි අවසන් ලක්ෂය හැටියටයි අපි සැලකන්නේ. හරි. ඒතර මේ කොටස OA කියන කොටස තුලදී ප්‍රත්‍යබලයේ වික්‍රියාවට අනුලෝමව සමානුපාතික වෙනවා. එතකොට මේ රේඛාවේ අනුක්‍රමණය මගින් අපි භාවිතා කරපු ද්‍රව්‍යයේ යම්මාපාංකය හොයාගන්න පුළුවන්. එතකොට ඕවල ඉඳලා ඒ දක්වා ප්‍රත්‍යස්ත ගුණ නොනැසී පවතිනවා. ප්‍රත්‍යස්ත ගුණය නොනැසී පවතින අතර ශක්තිය විශේෂයෙන්ම අපි කාර්යයක් කරලා රයිට් ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගබඩා කළා. ඒ ගබඩා කරපු විභව ශක්තිය අවසානයේදී අපි ඒ බලය ඉවත් කරපුවාම නැවත වතාවක් ඇත්තටම ඉවත් වෙලා තාපේ බවට වගේ තමයි පරිවර්තනය වෙන්නේ. නමුත් ඒ ප්‍රත්‍යස්ත ගුණය දී විශේෂයෙන්ම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් බොහෝ වෙලාවට තාපේ බවට පරිවර්තන වෙනවා කියලා අපි කියන්නේත් නැහැ ඒක. එතනදී ඒ ශක්තිය සමහර වෙලාවට යාන්ත්‍රික බලපෑම් වලට එහෙම නැත්නම් සමහරට අපි රබර් තන්තුවක් වගේ එකක් ඇදලා අතෑරියාම ඒක විසි වෙනවා කොහාට හරි. එතකොට අපිට කියන්න පුළුවන් ඒක අපි විසින් කරන ලද කාර්යය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා කියලා. ඉතින් මෙතනදී එහෙම විශේෂ ලොකු වෙනස්කමකට භාජනය වෙන්නේ නැතිව අපිට පේන වැදගත්ම දේ තමයි විශේෂයෙන්ම බාර එකතු කිරීම සහ බාර ඉවත් කිරීම කියන අවස්ථාවල් වලදී අපිට මේ ප්‍රත්‍යස්ත ගුණය නොනැසී නැවත හැඩය මුල් හැඩයටම එනවා. එහෙම නැත්නම් විතතිය හෙවත් කියන එක අවසානයේදී බිඳුව කරා ළඟා වෙනවා. ඒ කියන්නේ කිසිම ස්ථිර විතතියක් ඇති වෙන්නේ නැහැ. මේ කොටස තුර අපි ඒක භාවිතා කරනවා. ඉතින් මේ කොටස තුලත් භාවිතා කරද්දී අපි දන්නවා සාමාන්‍යයෙන් යම් කිසි ද්‍රව්‍යයක් කාලයත් එක්ක මේ ගුණ වෙනස් වෙනවා. ඒ වගේම උෂ්ණත්වය වගේ බලපෑම් එක්ක මේ ගුණ වෙනස් වෙනවා. අපි දන්නා විදිහට අපි තුොත් යම් කිසි ආතතියකට ලක් කරලා තිබ්බ තන්තුවක් කාලයක් පාවිච්චි කරද්දී ඒ තන්තුවේ ආතතිය අඩු වෙලා කියලා අපිට පේනවා. අඩු වෙලා කියලා අපිට හැඟෙනවා. අපි තුමු ඉලාස්ටික් දාපු ඇඳුමක් අපි කාලයක් භාවිතා කරද්දී අපි ඒකේ දකින්න අර මුල් ස්වරූපය
නැති වෙලා යනවා කියලා. නමුත් සිද්ධාන්තමය වශයෙන් මෙන්න මේ කොටසේදී අපිට යම්මාපාංකය වගේ දේවල් අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් එයින් එහාට යනකොට කැපිටල් B වගේ ලක්ෂයක් දක්වා අපිට මේ වක්‍රය තුල ආපහු එන්න පුළුවන්. හැබැයි මේ A වල ඉඳලා B දක්වා සමානුපාතිකව හැසිරෙන්නේ නැහැ. එහෙනම් මෙන්න සමානුපාතික සීමාවෙදී අපිට O සිට A දක්වා y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙනවා කියලාත් අපි කිව්වා. ඊළඟට B කියන ලක්ෂය අපි විශේෂයෙන් හඳුන්වන්නේ ප්‍රත්‍යස්ස සීමාව කියලා. මොකද මේ ලක්ෂය දක්වාම අපි ප්‍රත්‍යාබලය වැඩි කරගෙන ගියපුවාම අපි ආපහු මේ ප්‍රත්‍යාබලය ඉවත් කරද්දී වික්‍රියාව ශූන්‍ය කරා එනවා. ඒ කියන්නේ අපි කියන්නේ මේ රේඛාව මත ආපහු අපිට එන්න පුළුවන්. ඒ වලින් පස්සේ ඒක සමානුපාතික ගුණයක් නැහැ. හැබැයි ආපහු ප්‍රත්‍යාබලය අඩු කරගෙන යනකොට වික්‍රියාව අඩු වෙලා ගිහිල්ලා මේ වක්‍රය මතටම අපි එනවා. ඉතින් ඒ නිසා B කියන්නේ ප්‍රත්‍යස්ස සීමාව කියලායි අපි හඳුන්වන්නේ. හැබැයි අපි දැන හෝ නොදැන ප්‍රත්‍යස්ස සීමාව ඉක්මවා ගියොත් B ලක්ෂය පහු කරවුවොත් එහෙම අපිට මේ වක්‍රය දිගේ ආපහු එන්න බෑ. ඒක තමයි වැදගත්ම දේ. ප්‍රත්‍යස්ස සීමාව පහු කරලා අපි ගියොත් එහෙම යම් ලක්ෂයකට උදාහරණයක් හැටියට මෙන්න මේ වගේ ලක්ෂයකට අපි ගියා නම් ප්‍රත්‍යබලය අඩු කරගෙන යනකොට වික්‍රියාව අඩු වෙනවා. හැබැයි අපි මේ රේඛාව දිගේ නෙවෙයි එන්නේ. මෙන්න මේ කඩ ඉරි වලින් දක්වලා තියෙන රේඛාව දිගේ තමයි අපිට ආපහු එන්න වෙන්නේ. ඉතින් ඒ කියන්නේ ප්‍රත්‍යබලය සම්පූර්ණයෙන්ම ඉවත් කළාට වික්‍රියාවක් තියනවා කියන එක තමයි මේ වක්‍රයේ දිගේ ආපහු එනවා කියන එකෙන් අපි තේරුම් ගන්න ඕනේ. රයිට්? ඒ කියන්නේ අපි ගොඩාක් යම් කිසි තන්තුවක් අසාමාන්‍ය ලෙස ඒ කියන්නේ අනවශ්‍ය ලෙස අපි ඇදීමකට භාජනය කරලා ඒ ඇදීම ඉවත් කරපුවාම අපිට පේනවා ඒ කම්බිය හරස්කඩ වෙනස් වෙන්න සමහරට ඒක ඇඹරිලා වගේ තියෙන්න පුළුවන්. රයිට්? දිගින් වැඩි වෙලා කියලාත් අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට C වැනි ලක්ෂයක් B වල ඉඳලා C දක්වා යනකොට ප්‍රත්‍යස්ස සීමාව පහු කරලා මේ කම්බියේ විශේෂිත වූ දුර්වල ස්ථාන වලින් විශේෂයෙන්ම වැඩිපුර විතතියක් නැත්නම් ඇදීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තවදුරටත් මේකට යොදන ප්‍රත්‍යාබලය වැඩි කරගෙන යනකොට අපි විශේෂිත ලක්ෂයකට එනවා. මේ ලක්ෂය හඳුන්වන්නේ අවනති ලක්ෂය කියලා. ඒ අවනති ලක්ෂය කියන එක විශේෂයි. විශේෂයෙන්ම කම්බියේ දුර්වල ස්ථාන තුලදී ඒ කම්බිය සාදලා තියෙන පරමාණුක ස්තර අපි ගත්තොත් එහෙම පරමාණු ස්තර හැටියට සැලකුවොත් ඒ ස්තර එකිනෙක ඇතිල්ලී යන අවස්ථාව තමයි උදා වෙන්නේ අවනති ලක්ෂයේදී. ප්‍රත්‍යබල ක්‍රමයෙන් වැඩි කරන විට තන්තුවේ හෝ කම්බියේ සමහර දුර්වල ස්ථානවලදී අණුක බන්ධන බිඳිලා අණුක ස්තර එකමත් එක ලිස්සා යාමට පෙළඹෙනවා. ඒ වගේම හරස්කඩ හීනි වීමට පෙළඹෙනවා. ඉතින් මේ විදිහට ඉතා අධික ඝර්ෂණ බලයක්. මොකද අණු ඉතා ප්‍රබල ලෙස බැඳිලා තියෙනවා. රයිට්? අණු අතර ආකර්ෂණ බල ඉතා ප්‍රබලයි. නමුත් මේ විදිහට ලිස්සා යාමක් හෙවත් ඝර්ෂණ බලයක් වගේ දෙයක් ඇති වුණොත් එහෙම එතනදී අපේ අර ප්‍රත්‍යස්ත විභව ශක්තිය අපි ලබා දීලා තියෙන එක විශේෂයෙන්ම තාපය ලෙස උත්සර්ජනය වීම රත් වීම වගේ දේවල් මෙතනදී සිද්ධ වෙන්න පුළුවන්. සමහර ස්ථාන හීනි වෙන්න පුළුවන්. ඉතින් අර පරීක්ෂණාත්මකව දැන් සාමාන්‍ය තන්තුවක් කැඩිලා ගියපුවාම ඒ තන්තුව පරීක්ෂා කරලා බැලුවොත් කැඩිලා තියෙන තැන කොයි වගේ හැඩයක්ද තියෙන්නේ කියලා. ඉතින් අපිට පේනවා ඒක හීනි වෙලා තියෙනවා. හැමතැනින්ම කැඩෙන්නේ නැහැ. යම්කිසි දුර්වල තැනකින් තමයි නිෂ්පාදනයේදී මොන හරි හේතුවක් නිසා දුර්වල වෙච්ච තැනකින් තමයි කැඩිලා යන්නේ. රයිට්? එතකොට මේ වගේ පරීක්ෂණාත්මකව යොදාගත් දඬු වගේ දේවල්, ඇදීමකට ලක් කරන දඬු වගේ දේවල් වල මෙන්න මේ වගේ සමහර ස්ථාන හීනි වෙලා තියෙනවා. ඒතර මේ වගේ ස්ථානයකින් තමයි මේක කැඩලා ගිහිල්ලා තියෙන්නේ කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ලක්ෂය තමයි අවනති ලක්ෂය හැටියට අපි සැලකන්නේ. අවනති ලක්ෂයත් පහු කරලා ගියපුවාම රයිට් මේක ඉතා ශීඝ්‍ර ලෙස මෙයාගේ වික්‍රියාව වැඩි වෙනවා. වැඩි වෙලා ගිහිල්ලා මේකට දරන්න පුළුවන් උපරිම ප්‍රත්‍යාබල අවස්ථාව. අපි කියනවා ඒකට කැපිටල් D ලක්ෂයට උපරිම ප්‍රත්‍යාබල ලක්ෂය කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි පරීක්ෂා කරලා බලන්නේ යම්කිසි කම්බියකට යම්කිසි හරස්කඩක් සහිත කම්බියකට දරන්න පුළුවන් උපරිම ප්‍රත්‍යාබලය මොකක්ද කියලා. ඉතින් අපි ඒකට කියනවා
F බෙදීම A max කියන අගය. F බෙදීම A max කියන්නේ ભેදක ප්‍රත්‍යාබලය හැටියටයි අපි ඒක හඳුන්වන්නේ. ભેදක ප්‍රත්‍යාබලය. මෙතෙන්ද එනවනම් අනිවාර්යයෙන්ම මේක කැඩී යනවා කියන එක ස්ථිර වෙනවා. ඒ වගේම එතනින් පස්සේ කොයි වෙලේ කැඩලා යයිද කියලා අපි දන්නෙත් නැහැ. රයිට් එකපාරට කැඩලා යන්න තමයි යන්නේ කියලා එකපාරට F බෙදීම A වල අගේ අඩු කරවුවත් රයිට් අඩු කරවුවත් අඩු ප්‍රත්‍යාබල තත්ත්වයක් යටතේ වුණත් මේක කැඩී යාම ස්ථිර වෙනවා. D ලක්ෂය පහු කරවුවොත් අපි අනිවාර්යයෙන්ම E වැනි ලක්ෂයකදී D සහ E අතර ඕනෑම තැනකදී මේක කැඩිලා යන්න පුළුවන්. ඉතින් පරීක්ෂණාත්මකව ලබා ගන්න යම් ද්‍රව්‍යයක් සඳහා ලබා ගන්න මේ ભેදක ප්‍රත්‍යාබලය හරි වැඩි. මේ හරි වැදගත්. වැදගත් කියලා කියන්නේ ප්‍රායෝගිකව ඉංජිනේරුවරුන්ට නැත්නම් ඉංජිනේරුවරු වෙන අපේ දරුවන්ට ශිෂ්‍යයන්ට කියන්නේ මේ ભેදක ප්‍රත්‍යාබලය කියන අගෙන් සාමාන්‍යයෙන් 3න් 2ක් විතර වෙන විදිහට ප්‍රත්‍යාබල යොදන්න ඊට වඩා යොදන්න එපා. ඒ කියන්නේ කවදාවත් අපි ભેදක ප්‍රත්‍යාබලය මේකනේ කියලා මේ වගේ බරක් මේකට යොදනවා කියන අදහස උගන්වන්නේ නැහැ. හැම වෙලේම ආරක්ෂිත සීමාව වශයෙන් ભેදක ප්‍රත්‍යාබලයෙන් 3න් 2ක් ප්‍රත්‍යාබලයක් දක්වා බල ඇති වෙන විදිහට ප්‍රායෝගික අවස්ථාවන් වලට කම්බි වගේ දේවල් දඬු වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඒ නිසා ભેදක ප්‍රත්‍යාබලයෙන් 3න් 1ක් ගන්නවා කියන්නේ නැ 3න් 2ක් ගන්නවා කියලා කියන්නේ අපි ભેදක ප්‍රත්‍යාබලය පිළිබඳ දැනීමක් අපිට තියෙන්න ඕන. පරීක්ෂණාත්මකව ෆැක්ටරි එකදී ඒවා නිෂ්පාදනා කරන නිෂ්පාදනාගාරයකදී මෙවැනි පරීක්ෂණාත්මක වක්‍ර විමසලා බලලා තමයි යම් යම් අවස්ථාවන් වලට උපදෙස් දෙන්න ඉදිකිරීම වගේ අවස්ථාවන් වලට. ඉතින් ඒ නිසා අපි වක්‍රය මෙන්න මේ දක්වා ආවා. ඉතින් ආයේ නැවත යාමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ හරියට අපි ආවා කියන්නේ ස්වීකාර්ය ගුණය ගැනයි කතා කරන්නේ. එතකොට අපි D ලක්ෂය පහු කරාට පස්සේ E නම් ලක්ෂයකට එනවා. අපි ඒකට කියන්නේ ભેදක ලක්ෂය කියලා. ඒතර ભેදක ලක්ෂයේදී අනිවාර්යයෙන්ම කැඩී යාම ස්ථිර වෙනවා. රයිට්? ඒ කියන්නේ අපි F බෙදීම A max කියන අගයට වඩා අඩු අගයකදී පවා කැඩී යාම ස්ථිරව සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහේ වක්‍රයක් අනුගමනය කරනවා නම් බොහෝ වෙලාවට යම් ද්‍රව්‍යයක් ඒක තන්‍ය ගුණයක් සහිත ද්‍රව්‍යයක් වෙනවා. තන්‍ය ද්‍රව්‍ය නැත්තම් බංගූර ද්‍රව්‍ය වගේ ද්‍රව්‍ය වෙන් කිරීමේදී නැත්තම් සමහර ද්‍රව්‍ය වල ගුණ අපිට පේනවා. කැඩිලා බිඳලා යනවාද? කුඩු වෙනවාද? දැන් චෝක් කෑල්ලක් වගේ එකක් ගත්තොත් ඒක බංගූර ගුණ වැඩි. එයාගේ තන්‍ය ගුණයක් නැහැ. නමුත් ලෝහ අපි තන්‍ය කියලා කියන්නේ බොහෝ වෙලාවට තලන්න පුළුවන් කියන අදහස් පොඩි පන්ති වලදී අපි කියන්නේ නේද? ඒ වගේ ගුණයක් දක්වනවා ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ වක්‍රයක් අනුගමනය කරනවා නම් යම් කිසි ද්‍රව්‍යයක්. හැබැයි වාණි වගේ කම්බියක් කැඩලා යන්නේ නැහැ මෙහෙම සූකාරී ගුණ පෙන්වලා. මෙන්න මේ වගේ ස්ථානයකදී මේක කැඩලා යන්න පුළුවන්. ඉතින් විභාග ප්‍රශ්න පත්‍රවලදී අහලා තියෙන සමහර ගැටලු වලදී දැන් මේ මුළු වක්‍රයම අහන්න පුළුවන් යම් දවසක. රයිට් යම් කොටසක් හැටියට. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රවල. රයිට් මෙන්න මේ වගේ සීමාවක් දක්වා B හරි Bට ළඟින් හරි Bට පොඩ්ඩක් පස්සේ හරි දක්වා විතරක් වක්‍රයක් අපිට දීලා කියනවා මෙන්න මේක තමයි වැදගත්ම. යම් කිසි තන්තුවක් සඳහා ලබාගත හැකි සියලු ප්‍රත්‍යාබල වික්‍රියා අගයන් සහිත වැන්න ප්‍රස්ථාරයක් තමයි මේ තියෙන්නේ කියලා. රයිට් දැන් හිතන්න මේ කොටස විතරයි තියෙන B දක්වා විතරයි. මේක ඇල්ල නැහැ. මේ මොනවත් නැහැ. ඊට පස්සේ අපිට කියනවා ගැටලුවක මේ කම්බියට ගන්න පුළුවන් සියලු ප්‍රත්‍යාබල වික්‍රියා අගයන් මේ ප්‍රස්ථාරයේ දැක්වෙනවා. එහෙනම් ඒ හරියට වාණි වගේ ද්‍රව්‍යයක් මේ ටික පෙන්වන්නේ නැහැ. මේ ටික පෙන්වන්නේ නැත්තම් පෙන්වන්නේ B ලක්ෂය දක්වා විතරනම් මොකද්ද මේ B ලක්ෂය කියලා කියන්නේ? B කියන්නේ ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි. රයිට්? ඒ ලක්ෂය අපි කියන්නේ ප්‍රත්‍යස්ත සීමාව කියලා. සාමාන්‍යයෙන් මේ වගේ වක්‍රයක ප්‍රත්‍යස්ත සීමාව පහු කළා, අවනති ලක්ෂය පහු කළා, උපරිම ප්‍රත්‍යබල ලක්ෂය පහු කළා, ඔන්න ભેදක ලක්ෂයට ඇවිල්ලා එතනින් පස්සේ නෑ රීඩින්ග්ස්. ඇයි? එතනින් පස්සේ දත්ත නැත්තේ එතනදී කැඩලා ගිහිල්ලා. එහෙනම් අපිට කියනවා නම් B වැනි ලක්ෂයක් දක්වා යම්කිසි වක්‍රයක් ඇඳලා මේ තමයි
අපිට ගන්න පුළුවන් ඔක්කොම කියලා. මේ හරිය කරේ නෑ නෙවෙයි. මේ ගන්න පුළුවන් ඔක්කොම. ඒ කියන්නේ මෙතන කැඩිලා ගිහිල්ලා තියෙනවා. b වැනි ලක්ෂයකදී කැඩිලා ගියොත් ඒකට මොකක්ද අපි කියන්නේ? ඒකට කියනවාද ප්‍රත්‍යක්ෂ සීමාව කියලා? නෑ. ඒකට කියන්නේ ભેදක ලක්ෂය කියලා. මොකද එතනින් පස්සේ නැහැ. ඉතින් ගොඩක් දරුවන්ට විභාග ප්‍රශ්න පත්‍රවල අවස්ථා දෙකකදී වගේ මට මතකයි අහලා තිබුණා මේ ප්‍රස්තාරේ දීලා මේ වගේ කොටසක් විතරක් දීලා A සහ B ලක්ෂ්‍ය නම් කරන්න. ඒතර A ලක්ෂ්‍ය පැහැදිලිව පේනවා සමානුපාතික සීමාව කියලා. B ලක්ෂ්‍ය ප්‍රත්‍යක්ෂ සීමාව වෙන්නේ වක්‍රය මේ විදිහට තවදුරටත් තිබ්බොත් විතරයි. හැබැයි මෙතනින් ඉවරයි නම් ඒක අපි හඳුන්වන්න ඕනේ බිඳී යන ලක්ෂ්‍ය හේවත් ભેදක ලක්ෂ්‍ය කියලා. ඉතින් ඔන්න ඔය අදහස අපි දරුවන්ට ගන්වීමේදී ඉගැන්වීමේදී වැදගත් වෙනවා. ඒ අදහස අපේ හිතේ තියෙනවාද කියලා. ඉතින් මම කියෝ විදිහට පරීක්ෂණාත්මකව breaking points of a stretched wire. එහෙම නැත්නම් මෙන්න මේ දත්ත ටික මට ඉන්ටර්නෙට් එකේදී හම්බුණා. ඉන්ටර්නෙට් එකේදී හම්බුණා. ඒ තමයි breaking stress. එහෙම නැත්නම් breaking stress එක බිඳී යන අවස්ථාවේ උපරිම වික්‍රියාව තදාල ඇත්තටම උපරිම ප්‍රත්‍යාබල වගයන් වර්ග මීටරයට නිව්ටන් වලින් තමයි කියන්නේ. ඇලුමිනියම් වගේ ලෝහයක දරන්න පුළුවන් උපරිම ප්‍රත්‍යාබලය 2.2 වරක් 10/8ක් විතර වෙනකොට ස්ටීල් එහෙම නැත්නම් වාණේ වගේ වෙනකොට ඒක 5 ඉඳලා 20 වගේ දක්වා. මොකද වාණේ කියන්නේ මිශ්‍ර ලෝහයක්. ඒකේ මිශ්‍ර කරන ප්‍රමාණ අනුව ප්‍රබලතාවයේ වැඩි වේවි. ඉතින් මෙන්න මේ අගයන් ඉතා වැදගත් වෙනවා විශේෂයෙන්ම කම්බි වගේ දේවල් නිර්ණය කිරීමේදී නැත්නම් නිපදවා ගැනීමේදී විශේෂයෙන්ම මේක අපිට යොදා ගන්න පුළුවන් අවශ්‍ය හරස්කඩ right දැන් ඔයාලා දන්නවා ඉතින් කොන්ක්‍රීට් වගේ දේවල් දාද්දි නැත්නම් කොන්ක්‍රීට් කණුවක් නිර්මාණය කරද්දී ඒකට යම් යකඩ ප්‍රමාණයක් යොදා ගන්න ඕනේ. ඒකේ ප්‍රත්‍යස්ත ගුණ වැඩි කරන්න. ඒකට ශක්තියක් ලබා දෙන්න. ඉතින් මේ වගේ අවස්ථාවකදී හරස්කඩ වර්ගඵලයේ තීරණය කිරීම හරි වැදගත් වෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට අර අපි සාමාන්‍යයෙන් ගැටලුවකදී F බෙදීමේ max කියන අගේ right ප්‍රත්‍යබලයේ උපරිමාගය අර තුනෙන් එකක් ගන්නවද නැද්ද කියන එක ගැන හිතන්නේ නැතුව අපි හිතනවා ප්‍රත්‍යබලයේ උපරිමාගය දරුවෙකුට දුන්නාම එතකොට F බෙදීම A max තමයි දෙන්නේ. ඒකට යම් නිශ්චිත අගයක් තියෙනවා. අපි තුන් මෙතන තියන අගේ 5 වරක් 10 8යි කියලා වාණේ කම්බියකට F බෙදීම A max. එතකොට F බෙදීම A කියන අනුපාතයේ උපරිමය තමයි 5 වරක් 10 8 වෙන්නේ. එතකොට අපිට බලය වෙනස් කරන්න පුළුවන් ඒකට ගැළපෙන හරස්කඩක් තියෙන්න ඕනේ. එක්ක හරස්කඩ වෙනස් කරන්න පුළුවන් ඒකට ගැළපෙන්න උපරිම බර මොකද්ද කියලා බලය මොකද්ද කියලා තීරණය කරන්න පුළුවන්. එතකොට මතක තියාගන්න F බෙදීම A max වලට අපි ආවා කියන්නේ අපිට බලයවත් හරස්කඩවත් ආයෙ වෙනස් කරන්න බැරිද? පුළුවන්. අපිට දාන්න පුළුවන් බලය කියන එක වැඩි වෙන්න ඒකේ හරස්කඩ අපි තීරණය කරන්න ඕනේ. F බෙදීම A max වල අගය අපේ දීලා තියෙන මෙන්න මේ වගේ අගයකට ගැළපෙන විදිහට අපි හරස්කඩ තෝරගන්න ඕනේ. ඒතර විවිධ කම්බි වර්ග අපිට තියෙනවා. එකම වාණේ වගේ එකම ලෝහ වලින් හදලා තියෙන. ඒතර ඒවට දරන්න පුළුවන් ප්‍රත්‍යබලයේ උපරිමාගය වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්නේ F බෙදීම A කියන අනුපාතය සමස්තයක් වශයෙන් ගත්තාම යම් කිසි උපරිමාගයකට සමාන වෙනවා. හැබැයි F වලාගේ සහ හරස්කඩ වර්ගඵලයේ ගැළපෙන විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. සමහර ගැටලුවලදී අපි දකිනවා සමහර අවස්ථාවලදී ඒ පිළිබඳව දරුවන්ගේ දැනුම පරීක්ෂා කරලා බලනවා. right ඉතින් අපි දරුවන්ට උදව් කරන්නයි මේ හදන්නේ නේද? මේ වෘත්තියේ යෙදෙන ගුරු මහත්මයාත්මින් හැටියට අපි දරුවන්ට උදව් කරන එක තමයි කරන්නේ. ඒක අපේ රැකියාවට වඩා වැඩි දෙයක් කියන එක මම හිතනවා ලෝකෙම අපි කවුරුත් පිළිගන්නා දෙයක්. ඉතින් ඔබේ දැනුම වැඩි නම් අනිවාර්යෙන්ම දරුවන්ගේ දැනුම දරුවන්ට ඒක නිවැරදි ලෙස සම්ප්‍රේෂණය කරන්න පුළුවන් නම් මම හිතනවා අපිට හොඳ දරුවෝ විශේෂයෙන්ම දරුවෝ ගොඩක් පීඩණයෙන් ඉන්නේ නේද? මම හිතන්නේ මට වැඩිය ගුරු මහත්මයාත්මින් ඒ ගැන දන්නවා. මේ වැඩසටහන් වල මූලික අරමුණක් වෙන්නේ දරුවන්ගේ තියෙන පීඩනය ටිකක් හරි අඩු කරන්න. මොකද දරුවන්ට දරුවෝ දන්නවා පාස් පේපර්ස් බැලුවාම එහෙම නැත්නම් මෙතෙක් තිබ්බ විභාග ගැන විමසලා බැලුවාම තමන් කොයි තත්ත්වයේද ඉන්නේ තමන් විභාගයකට යන්න සූදානම් තත්ත්වයේ ඉන්නවාද
Tamante ඒ දැනුම තියෙනවද? මේ ප්‍රශ්න කරන්න පුළුවන් දැනුමක් ලබාගෙන තියෙනවද මේ වෙනකොට? අන්න ඒක පිළිබඳ ප්‍රශ්නේ තමයි අපි මේ හැම දෙයක්ම කරන්න මූලික වෙන්නේ. ඉතින් අපි ඒ ගැන කතා කරා. උෂ්ණත්ව වෙනස් වීම නිසා දඬු තුල හටගන්නා බල පිළිබඳවත් යම් අදහසක් අපිට ගන්න පුළුවන්. මේ කොටස් හරිම ප්‍රායෝගිකයි. විශේෂයෙන්ම අපි දන්නවා අපේ හැමෝම ජීවත් වෙන ගෙවල් වල රයිට් අපි අලුතෙන් ගෙයක් හදලා මාස 3-4කින් බිත්ති පුපුරලා ගියොත් එහෙම ඉතින් අපි ඒක දිහා බලනවා දෙයියනේ මෙන්න බිත්තිය පුපුරන්න යන්නේ. එහෙම නැත්නම් ඉරි තැලෙනවා. ඉතින් අපි හිතනවා ඒක මේ සමහර වෙලාවට පොළවේ යම් කිසි ගිලා බැසීම් වගේ જાති වෙන්න පුළුවන්. හැබැයි දැන් අර පැරණි ක්‍රම වලට නෙවෙයිනේ ගෙවල් හදන්නේ ෆවුන්ඩේෂන් කියන එක ගල් වලින් පොළවෙන් පල්ලෙහායින් උඩට එන විදිහට නෙවෙයි. ගොඩක් වෙලාවට දැන් නිවාස හදද්දි කොන්ක්‍රීට් ෆවුන්ඩේෂන් එකක් තමයි දාන්නේ. ඒ කියන්නේ කොන්ක්‍රීට් ෆ්‍රේම් එකක් තමයි අපේ ගේ පොළොවට සම්බන්ධ වෙන මට්ටමේ තියෙන්නේ. ඉතින් ඒක බහිනවා නම් ඔක්කොම එකවර බහින්න ඕන. නමුත් ගොඩක් වෙලාවට අපි හිතන්නේ නැහැ උෂ්ණත්වයේ වෙනස් වීම වගේ දේවල් නිසා විශේෂයෙන්ම යකඩ වගේ දේවල් යොදාගෙන තියෙනවා නම් යකඩ එහෙම නැත්නම් ලෝහමය දේවල් අපි නිතරම කතා කරාට අපි මේ පාඩමේදී දකිනවා වීදුරු එහෙම නැත්නම් ලී එහෙම නැත්නම් වෙනත් ගඩොල් වෙනත් ඕනෑම දෙයක් සඳහා ප්‍රත්‍යස්ත ගුණ තියෙනවා. ඒකට දරන්න පුළුවන් ප්‍රමාණ තියෙනවා. ඒවා ප්‍රසාරණය වෙන්න පුළුවන්. රයිට් ඒවා ඇදෙන්න පුළුවන්. ඒවා සම්පීඩනය වෙන්න පුළුවන්. බර වැඩි වෙන්න පහළට දැනෙන බලපෑම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයකට අපි වඩා ලේසි උෂ්ණත්වය වෙනස් වීම නිසා ලෝහ දණ්ඩක් වගේ එකක් තුල ඇති වෙන බල පිළිබඳව කතා කරන්න. ප්‍රත්‍යා බල එහෙම නැත්නම් සම්පීඩන බල වගේ දේවල් හින්දා බොහෝ වෙලාවට ඒ අවට කොටස් බිත්තිය වගේ දේවල් පුපුරලා ඉරිතරලා යන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අපි පෝරණුවක් වගේ දෙයක් හදනවා නම් රයිට් අපි දැන් නම් බොහොම කුඩා පෝරණු තියෙනවා. අපි කියනවා සාමාන්‍ය මැෂින්ස් වගේ දේවල් පොඩි පෝරණු තියෙනවා නේද? ඔය මේ අපි කියන්නේ බේකරි වල තා කුඩා පෝරණු තියෙනවා. නමුත් ඈත අවදී නැත්නම් අපේ කාලේ අපි දැකලා තියෙන පෝරණු කියන්නේ පාම් පෝරණුව කියන්නේ විශාල ගයක්. ඒ ගේ අභ්‍යන්තරයේ තියෙනවා අත්‍තරම පාන් තැටි ඇතුල් කරන්න පුළුවන් විශාල කුහර සහිත පෝරණු. ඒවා සකස් කරලා තියෙන්නේ විශේෂිත වූ ගල් වර්ග ලෝහමය දේවල් පාවිච්චි කරලා. ඉතින් මේ දණ්ඩ අචල ආධාරක දෙකක් අතර යාන්ත්‍රණයෙන් හිර වෙන දණ්ඩක් නම් අචල ආධාරක දෙක අතර පරතරයේ කැපිටල් L නම් දණ්ඩේ දිගත් කැපිටල් L වෙනකොට යාන්ත්‍රණයෙන් මේක අපිට හිර කරන්න පුළුවන්. ඒතර මේකේ දිග වැඩිවීමක් එහෙම නැත්නම් මේක තෙරපුම් බල මොනවත් නැහැ. මෙතන යාන්ත්‍රණයෙන් හිර වෙලා තියෙන්නේ. නමුත් උෂ්ණත්වය වැඩි වෙන අවස්ථාවකදී මොකද වෙන්නේ? මේ දණ්ඩක ලක්ෂණය තමයි දණ්ඩ ප්‍රසාරණය වෙන්න උත්සාහ කරනවා. රයිට්? උෂ්ණත්වය වැඩි වෙද්දී දණ්ඩ ප්‍රසාරණය වෙන්න උත්සාහ කරනවා. නමුත් ප්‍රසාරණයට ඉඩක් නැති වෙනකොට මොකද වෙන්නේ? ඒක මේ විදිහට විශේෂයෙන්ම බල ඇති කරනවා. ප්‍රත්‍යා බල ගොඩනැගෙනවා මේ දණ්ඩේ මේ බිත්තියට ආධාරක වලට එරෙහිව. ඒකට හේතුව තමයි ප්‍රසාරණයට ඉඩක් නැතිවීම. ඉතින් සිද්ධාන්තමය වශයෙන් මේක හරි ලේසියෙන් අපිට විසඳන්න පුළුවන්. ඒ තමයි අපි හිතනවා උෂ්ණත්වය වැඩි වෙනකොට කොච්චර ප්‍රසාරණය වෙයිද මේක. ප්‍රසාරණයට ඉඩ දෙනවා කියලා කල්පිතව අපි හිතනවා. එහෙනම් ඩෙල්ටා L කියලා ප්‍රමාණයක් මේක ප්‍රසාරණය වෙනවා නම් අපි දන්නවා ඒ ප්‍රසාරණය වෙන්න ප්‍රමාණය අපිට ලියන්න පුළුවන්. රේඛීය ප්‍රසාරණතාව L පවරක් ආරම්භක දිගේ L උෂ්ණත්වය වැඩිවීම ඩෙල්ටා ටීටා. ඉතින් මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේක ප්‍රසාරණය වෙන්න හදනවා. කොහොම නමුත් බිත්තිය නැත්නම් මේ ආධාරක දෙක අචල නිසා මේ ප්‍රසාරණයට ඉඩක් නැහැ. එහෙනම් අපිට හිතන්න පුළුවන් මෙහෙම. ඔව් අපි ප්‍රසාරණයට මුලදී ඉඩ දුන්නා. හැබැයි පස්සේ අපි ඒක සංකෝචනය කිරීම මගින් නැවත යාගේ මුල් දිගට ගෙනාවා. එහෙමනම් මෙතනදී අපි හිතුවොත් ආරම්භක දිග L ධන ඊවන දණ්ඩක් L ධන සිම්පල් ඊවන දණ්ඩක් සම්පීඩනයකට ලක් කරලා එහි දිග L බවට පත් කරා නම් මෙන්න මේ ප්‍රමාණය තමයි මේකේ දිග අඩුවීම සංකෝචනය. රයිට් සංකෝචනය කියලා අපි කියන්නේ E කියන ප්‍රමාණය.
සංකෝචනය කරවුවොත් අපිට දණ්ඩ නැවත මේ මට්ටමට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සංකෝචනයක් කිරීම සඳහා බාහිරව අපි යොදන්න ඕන බලයක් තියෙනවද? ඒ බලය තමයි මේ දණ්ඩ තුල බිහි වෙන්නේ. මොකද මේක සමතුලිත පද්ධතියක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි ප්‍රත්‍යස්ත ගුණ සලකලා දණ්ඩේ යම්මාපාංකය නැත්නම් හුග්ගේ නියමය ලියන්න පුළුවන් යම්මාපාංකය හා සම්බන්ධ නියමය F බෙදීම A. මෙතන ප්‍රත්‍යා බලය මෙයාගේ හරස්කඩ වර්ගඵලයේ වෙනකොට යොදන බලය හෙවත් දිහි වෙන බලය F නම් F බෙදීම A සමානයි දණ්ඩේ ප්‍රත්‍යස්ත ගුණ දැක්වෙන යම්මාපාංකයේ වරක් විතතිය E නැත්නම් සංකෝචනයේ E මෙතෙන්දී නම් දණ්ඩේ මුල් දිග L ධන E වෙනවා. ඇත්තටම බැලුවොත්. නමුත් මෙතෙන්දී E වෙලාගේ බොහොම පොඩි නම් මේක මීටරයක් විතර දිග දණ්ඩක් නම් E කියන්නේ මිලිමීටර් කීපයක් නම් අපිට L ධන E කියන එක L කියලා ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී මෙතන ඇතිවන විතතිය හේවත් සංකෝචනය විතතිය නෙවෙයි සංකෝචනය අපිට ලියන්න පුළුවන් FL බෙදීම y වරක් k කියලා. ඉතින් අපේ තර්කයට අනුව ප්‍රසාරණයට ඉඩ දීලා ඒ නැවත සංකෝචනය කරනු ලබනවා නම් ඩෙල්ටා L වලාගේ E වලට සමාන වෙන්න ඕන. ඉතින් අපි ඩෙල්ටා L සඳහා ප්‍රසාරණය සලකලා ඇල්ෆා වරක් L වරක් ඩෙල්ටා තීටා කියන ආගේ ලබා ගත්ත නිසා ප්‍රත්‍යස්ත ගුණ සලකලා සංකෝචනයට FL බෙදීම y වරක් k දැම්මොත් මෙන්න මේ සමීකරණය නැත්නම් මේ ප්‍රකාශනය අපිට ලැබෙනවා. මේ ප්‍රකාශනයේ අවසානයේ අහෝසි වෙලා යනවා මෙන්න මේ දණ්ඩේ දිග කියන එක. රයිට් දණ්ඩේ දිග කියන එක අහෝසි වෙලා යනවා. අපිට විශේෂයෙන්ම ගොඩනැගෙන ප්‍රත්‍යා බලයට අදාළ මේ ගොඩනැගෙන බලය කියන එක අපි ගත්තොත් හරස්කඩ වර්ගඵලය වැඩි කරලා මේ පැත්තට y වරක් k ඇල්ෆා ඩෙල්ටා තීටා. මෙන්න මේ රාශීන් මත රඳා පවතිනවා. මේක දිගින් සොයත්තව තමයි මේ බලය ගොඩනැගෙන්නේ. කෙටි දණ්ඩක් හෝ දිගින් වැඩි දණ්ඩක් කියන එකේදී බලපෑමක් නැහැ. මොකද ආරම්භක දිග මෙතෙන්දී එන්නේ නැහැ. ඉතින් මේ ටික තමයි ප්‍රත්‍යක්ෂතාවයේ යටතේ මට කතා කරන්න ඕනේ වුණේ. ඒ නිසා මෙතෙන්දී මම thank you කියලා කියනවා ඒ කොටසට. right? නමුත් අපිට අවශ්‍ය වෙනවා මෙතනදී අපේ ඊළඟ කොටසට යන්න. හොඳයි මම ඊළඟ කොටසට යනවා. මගේ ඊළඟ ප්‍රසන්ටේෂන් එක පෘෂ්ඨික ආතතිය හා සම්බන්ධ කොටස. ඉතින් කාලය කියන එක ඇත්තටම ඉතාමත් වැදගත් වෙනවා. අපි බලමු මේක ෂෙයා කරන්න මට පුළුවන්ද කියලා. හොඳයි. මම හිතනවා මෙය ඔබට දකින්න ලැබෙනවා කියලා. හොඳයි. මේ පළවෙනි ස්ලයිඩ් එක දැක්ක ගමන් ඔයාලට මොනවද පේන්නේ? මේකේ තියෙනවා නේ එක්තරා පෘෂ්ඨයක් මත පතනය වෙලා තියෙන ද්‍රවයක්. ජලය වගේ එකක්. ඒ බලන්න ඒකේ හරි විශේෂිත ලක්ෂණයක් තියෙනවා. මේ පෘෂ්ඨයේ යම්කිසි විශේෂිත ගුණයක් තියෙන බවත් ඒ පෘෂ්ඨයට සාපේක්ෂව මේ ද්‍රවයේ යම් විශේෂිත ලක්ෂණයක් අපි දකින්න ලැබෙනවා මෙතෙන්දී. ඉතින් මෙවැනි දේවල් විස්තර කරන්න පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කොටස යටසේ ද්‍රව තුල විශේෂයෙන්ම මේ ද්‍රවවල පෘෂ්ඨ තුල ඇතිවෙන පුෂ්ටික ආතතිය කියන ගුණය ගැන ලොකු කොටසක් ප්‍රත්‍යස්ථාවයට වඩා ටිකක් වැඩි කොටසක් අපේ සිලබස් එකේ අපිට තියෙනවා. ඉතින් පරිසරයට සම්බන්ධ දේවල් ගොඩාක් එක්ක තමයි පුෂ්ටික ආතතිය කියන පාඩම ගොඩනැගිලා තියෙන්නේ. ඒතර පුෂ්ටික ආතතිය පටලයක් වගේ අවස්ථාවක කොහොමද ඇදීමකට ලක් වෙච්ච පටලයක් ලෙස විශේෂයෙන්ම ද්‍රව පටලයක් කොහොමද හැසිරෙන්නේ? ඒ හින්දාම ඇතිවෙන සමහර සංසිද්ධීන් කීපයක් පිළිබඳව අපි කතා කරනවා යම් ප්‍රමාණයකට අපේ උසස් පෙළ සිද්ධාන්ත තුල. ඉතින් අපි මේකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් එහෙම නැත්නම් හැඳින්වීමක් වශයෙන් කරන්නේ අපිට
එදිනෙදා දකින්න ලැබෙන සිද්ධීන් ස්වභාවිකව දකින්න ලැබෙන සිද්ධීන් වගේම ප්‍රායෝගිකව අපිට පෙන්වා දෙන්න පුළුවන් සමහර සිද්ධීන් එක්ක තමයි මේ අවස්ථාව නැත්නම් මේ කොටසට අපි පිවිසෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි හැමෝම දැකලා තියෙන දෙයක් තමයි සමහර පෘෂ්ඨ මත සමහර ද්‍රව දැන් ජලය ගත්තාම අපි ජලයේ ලක්ෂණ දකින විවිධ විදියට ජලය ඉතාමත් වැදගත් ද්‍රවයක් අපේ ජීවිතවලට නේද? හැබැයි අපි දකින සමහර පත්‍ර මතට විශේෂිත වූ පත්‍ර මතට ජල බිඳු පතනය වෙනකොට ඒ පත්‍ර මත ජලය පැතිරීමක් නැත්නම් තෙත් කිරීමක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන වචනය. තෙත් කිරීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට ජලය මේ වගේ බිඳිති විදිහට දකින්න ලැබෙනවා. සාමාන්‍ය වීදුරු වගේ පෘෂ්ඨයක් උඩට ජල බිඳු ටිකක් දැම්මොත් මෙහෙම දෙයක් අපි දකින්නේ නැහැ. එහෙනම් එකම ජලය මේ පත්‍රයේ ස්වභාවය අනුව හැසිරෙන ආකාරය වෙනස් කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඒ වගේම වීදුරුවක් උඩට ජලය දාපුවාම ජලය තියෙන විදිහට නෙවෙයි වීදුරුවක් උඩට රසදිය වගේ ද්‍රවයක් දැම්මහම තියෙන්නේ. ඉතින් එහෙමනම් ඇත්තටම පෘෂ්ඨය විතරක් නෙවෙයි පෘෂ්ඨය සහ ද්‍රවය කියන දෙකම සම්බන්ධ වෙනවා මේ ඒක පිහිටන එක නැත්නම් බිඳුවක් පිහිටන ආකාරය කියන එකේදී. ඒ වගේම අපිට පුළුවන් සමහර අවස්ථාවල පරිස්සමෙන් මේ වගේ දැන් මේ පේපර් ක්ලිප් එකක් ජල බීකරයක යන්තම් පරිස්සමෙන් අපි දෙතුන් වතාවක් උත්සාහ කරොත් මේ වගේ පා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක මේ පටලේ මත මේක පා වෙන්නේ ආකිමිඩිස්ගේ නියමයට අනුව එහෙම නැත්නම් උඩුකුරු තැරපුම බරට සමාන වීමෙන්ම නෙවෙයි. රයිට් මේ පටලේ තියෙන ඇදීමක් හා සම්බන්ධයෙන් තමයි මේක මේ විදිහට පා වෙන්නේ. ඒ වගේම තමයි කරාමයකින් ජලය බිඳු වශයෙන් වැක්කිරෙද්දි එහෙම නැත්නම් අපි බොහොම හිමින් ජලය වැක්කිරන්න හදාද්දි ජල බිඳුවක් පහළට කඩා වැටෙද්දි විශේෂිත වූ හැඩයක් ගන්නවා. ඒක අන්වීක්ෂීය ලෙස පරීක්ෂා කරලා බැලුවොත් ඉතා ලස්සන කතන්දරයක් එතන තියෙනවා. රයිට් අන්න ඒ වගේම. ඒ වගේම අපි දන්නවා සාමාන්‍ය ජල පටල මත ඇවිදින සමහර සත්තු. රයිට් ඔවුන්ගේ පාද මගින් උන් මේ ජල පටලේ මත ඇදිලා ගමන් කරන්නේ හරියට සාමාන්‍යයෙන් අපි දන්නා පටල ගත්තාම අපි ගත්තොත් රබර් බැලුනයක්. බැලුනේක පටලයක් අපි දන්නා ඇදීමට ලක් වෙලා තියෙනවා. ඒක ද්‍රව්‍යමය ස්වභාවයක් තියෙන පටලයක්ම තමයි ඒක. හැබැයි ද්‍රව පුෂ්ඨයක් ගත්තාම ඒක ද්‍රවයක්. එතකොට බැලුනේක තියෙන ගුණය මේ පුෂ්ඨයට ලැබිලා තියෙන ඇත්තටම ඒක තමයි අපි පුෂ්ඨික ආතතිය කියලා හඳුන්වන්නත් යන්නේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි සමහර වෙලාවට මේ භාජනයකට කොයිතරම් ද්‍රවය අපිට දාන්න පුළුවන්ද කියන එකේදී අපි සාමාන්‍යයෙන් සලකන්නේ භාජනයේ කට ළඟට ද්‍රවය දාපුවාම ඊළඟට දාන බිඳුව මේ කටින් එළියට රුස්සා වැටෙන්න ඕනේ. නැත්තම් එළියට යන්න ඕනේ. නමුත් අපිට පෙන්වන්න පුළුවන් ඇත්තටම ජලය වගේ එහෙම නැත්නම් වෙනත් ද්‍රව තියෙනවා. පෘෂ්ඨික ආතති ගුණය කියන එක හින්දා අපිට පුළුවන් සෑහෙන ප්‍රමාණයක් මේකට ද්‍රව බිඳු තව එකතු කරන්න. ඉතින් මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා භාජනයක් එහෙම නැත්නම් අපි තුන් මේ වගේ බීකරයක් ඉන්දියන් YouTube නාලිකාවක පාසලක ගුරු මහත්මයෙක් පෙන්නනවා මේ වගේ බීකරයකට වතුර එකක් දාලා ඉන්දියානු රුපියල් මම හිතනවා අපේ රුපියලට වඩා නම් ගොඩක් වැඩි නේද? ඉන්දියානු රුපියල් කාසි 32ක් මේකට එකතු කරනවා. එයා මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙනකම් ඒකට දාන්න පුළුවන් කාසි ගාන සෑහෙන ලොකු ප්‍රමාණයක්. රයිට් අපිට හිතා ගන්න බෑ කාසි 32ක් අපේ රුපියලක් විතර ප්‍රමාණය. ඒ ලෝහමය කාසි මීට දානවා මේකට. හැබැයි වතුර උතුරලා යන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා පෘෂ්ඨික ආතති ගුණය කියන එක අපි දක්වනවා. විශේෂයෙන්ම අපිට තියෙන අණුක ව්‍යුහයේ ඇසුරෙන් පෘෂ්ඨික ආතතිය පැහැදිලි කරන එක. ඉතින් එතනදී අපි බොහෝ වෙලාවට අන්තර් අණුක ආකර්ෂණ බල සලකනවා මේ වගේ ද්‍රවයක අභ්‍යන්තරයේ පිහිටි ලක්ෂයක සහ පෘෂ්ඨයේ පිහිටි ලක්ෂයක. ඉතින් එතනදී අපිට පැහැදිලිව පෙන්වන්න පුළුවන් මේ වගේ අභ්‍යන්තරයේ පිහිටි ලක්ෂයකට වටේ තියෙන අණුමගින් ඇතිවෙන අන්තර් අණුක ආකර්ෂණ බලය ගෝලීය පරිමාවක පැතිරිලා තියෙනවා. හැබැයි
පෘෂ්ඨයේ තියෙන අණු වලට ඒ ගෝලීය පරිමාවෙන් භාගයයි අයත් වෙන්නේ. මේ පැත්තේ තියෙන අනිකුත් ද්‍රව අණු, මේ පැත්තේ තියෙන්නේ වාතය. වාතයේ අණු මගින් මේ ද්‍රව අණු මතත් යම්කිසි ආකර්ෂණයක් ඇති කරනවා ඇති. නමුත් අපි දැනට ඒක නොසලකා හරිමු. මොකද මෙතන තියෙන අණු ගානත් එක්ක මේ පැත්තේ තියෙන අණු ගාන මගින් ඇති කරන බලපෑම අපිට නොසලකා හරින්න පුළුවන්. හරි? එතකොට මේ වගේ අණු දෙකක් ගත්තාම මේ අණුවට සඵල බලපෑමක් නැහැ. මේක අහඹු ලෙස චලිත වෙමින් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද සංප්‍රයුක්ත බලයක් ගොඩනගෙන්න විදිහක් නැහැ. නමුත් මෙන්න මේ අර්ධගෝලීය ප්‍රදේශය තුල ක්‍රියා කරන බල පද්ධතියක් හේතුවෙන් මෙයාට ලැබෙන తত্ত্বය මේ වගේ අණුවකට වඩා වෙනස්. ඒ නිසායි අපි කියන්නේ ඕනෑම ද්‍රවයක පෘෂ්ඨය මත පවතින අණු යම්කිසි විශේෂ ගුණ දක්වනවා කියලා. ඇත්තට මේවා පෘෂ්ඨයට බැඳී තියෙනවා. හේතු දෙකක් හින්දා. ඉතින් අපි බලමු කොහොමද මේක පැහැදිලි කරන්නේ කියලා. ඉතින් අපි ගත්තොත් එහෙම දැන් මේ මෙතන තියෙන නම් බැලුන් එකක්. බැලුන් එකක් වාතය ඇතුල් කරන ලද බැලුන් එකක්. අපි දක්වනවා මේ පෘෂ්ඨයේ යම්කිසි ආතතියකට ලක් වෙලා තියෙනවා. මේකටත් දරන්න පුළුවන් උපරිමාගයක් තියෙනවා. මේක ඩෝංගාලා පුපුරන්නත් පුළුවන්. නමුත් මෙන්න අපි B වැනි ලක්ෂයක් ගත්තොත් පෘෂ්ඨය මත තියෙන ද්‍රව පෘෂ්ඨය මත තියෙන ඒ අණු එවැනි අණුවක් මත අර්ධගෝලයකට පැතිරිච්ච නැත්නම් අර්ධගෝලයක් පුරා පැතිරිච්ච මේ වගේ අනෙකුත් අණු මගින් ඇති කරන ආකර්ෂණ බල අපිට මේ වගේ සංකේතාත්මකව දක්වන්න පුළුවන් ඊතල කීපයක් මගින්. ඉතින් අපි මේ එක බලයක් බැලුවොත් මේ පැත්තට තියෙන සිරසත් එක්ක θ කෝණයක් හදන මේ බලයේ සංරචක දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි F cos θ. ඒක සිරස්ස පල්ලෙහාට ද්‍රවයේ දෙසට සංරචකය. ඒ වගේම F වල අනිත් සංරචකය තමයි පෘෂ්ඨයේ මතට එන F sin θ කියන සංරචකය. ඉතින් අපි මේ සියලුම බල ඔය විදිහට සිරස්ස සහ තිරස්ස විභේදනය කරගත්තාම අවසානයේදී දකින්න ලැබෙනවා මේ අංශුව මත සඵල බලයක් ද්‍රවයේ දෙසට පවතිනවා කියලා. ද්‍රවයේ දෙසට අන්වීක්ෂීය බලයක් මේක මහ විශාල බලයක් නෙවෙයි. තා කුඩා බලයක්. හැබැයි ද්‍රවයේ දෙසටයි ඒ බලය පවතින්නේ. ඉතින් අපි මේක ඉහළින් බැලුවොත් කොයි වගේද පේන්නේ? ඉහළින් බැලුවොත් මෙන්න මේ B කියන ද්‍රව අණුව පෘෂ්ඨය මත තියෙන අණුව මතට හැම දිශාවකින්ම තියෙන F sin θ කියන සංරචක මේක වටේටම තියෙනවා. මොකද මේක ගෝලීය පරිමාවක්. ත්‍රිමාණව හිතන්න ඕන. ඒතර වටේටම තියෙන මේ වගේ බල පද්ධතියක් හින්දා මේ අංශුවට බලපෑමක් තියනවාද? සඵල බලපෑමක් ඇත්තටම නැහැ. නමුත් ඒක හරියට හැම පැත්තටම ඇදිලා තියෙනවා වගේ. මෙන්න මේ පෘෂ්ඨය මත තියෙන අණුවක් වගේ. මේ පෘෂ්ඨය මත තියෙන රබර් අණුවක් ගත්තොත් රයිට් ඒක හැම පැත්තකටම ඇදිලා. ඉතින් යන්න එවැනි ගුණයක් පෘෂ්ඨයකට ලැබෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් පෘෂ්ඨික ආතතියක් කියලා ගොඩ නැගෙන්නේ මෙන්න මේ වගේ යම් අණුවක් ද්‍රව පෘෂ්ඨය මත අණුවකට සෑම දිශාවකින්ම පවතින මේ ඇදීම. ඒ ඇදීමෙන් එයා කොහාටවත් යන්නේ නැහැ. සඵල බලපෑමක් නැහැ. හැබැයි ඇදීමකට ලක් වෙලා තියෙන බව අපිට පෙන්වා දෙන්න පුළුවන් මේ විදිහට අණුක ආකර්ෂණ බල සලකලා. ඒ වගේම තමයි පෘෂ්ඨයේ දෙසට ඇදීමකින් පවතින නිසා මේ වගේ හේතුවක් නිසා අපිට පෙන්වා දෙන්න පුළුවන්. දැන් අහඹු ලෙස ද්‍රවයේ තුල පවතින අණු අතර යම් පරතරයක් පවතිනවා. හැබැයි පෘෂ්ඨය මත පවතින අණු අතර පරතරය අවම ලෙස පවතින එයා උත්සාහ කරනවා. ඇත්තටම පෘෂ්ඨික ශක්තිය කියන කොටස ගැන කතා කරද්දී අපිට පැහැදිලි කරන්න පුළුවන් හැම වෙලේම පෘෂ්ඨයක් මත පවතින අණු වලට වැඩි විභව ශක්තියකින් යුක්ත වෙනවා. විභව ශක්තිය කියන්නේ මෙයා මේ ඉහළින් තියෙන හින්දා ඇති වෙන එකක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ විභව ශක්තියක් දුර නැගිලා තියෙනවා. ඒ නිසාම යම් කිසි ද්‍රවයක පෘෂ්ඨයේ පවතින අණු වලට මේ ද්‍රවයෙන් ඉවත් වෙලා යන්න බෑ. විශේෂයෙන්ම අපි කතා කරනවානේ වාෂ්පීභවනය වගේ ක්‍රියාවලියකදී. ශක්තියෙන් වැඩි අණු මේ පෘෂ්ඨය හරහා වාෂ්ප කලාපයට පනින්න පුළුවන් කියලා. වැඩි ශක්තියෙන් තියෙන අණු. එතකොට තමයි වාෂ්ප වීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි දන්න ඕනෑම ද්‍රවයක් වාෂ්ප වෙලා යනවා. හැබැයි මේ පෘෂ්ඨයේ පවතින ද්‍රව අණු තමයි අන්තිමටම වාෂ්ප වෙලා යන්නේ. පෘෂ්ඨයට ආසන්න අණු තමයි අන්තිමටම වාෂ්ප වෙලා යන්නේ. මොකද ඒව තදින් බැඳලා තියෙනවා පටලයක් ලෙස මේ ද්‍රවයට. මේ වගේ දේවල් අපි
ඉස්සරහදී කතා කරමු පුෂ්ටික ශක්තිය වගේ දේවල් විස්තර කරත්. ඉතින් ඕනෑම පුෂ්ඨයක් ද්‍රවයක පුෂ්ඨයක් හරියට මේ වගේ පටලයක් වගේ ආතතියකට ලක් වෙලා තියෙනවා කියන එක තමයි අපි ඉස්සලාම දරුවන්ට හඳුන්වලා දෙන්න ඕන වෙන්නේ. ඊට පස්සේ අර්ථ දැක්වීම් කීපයක් තියෙනවා. ඉතින් මේකේ ලස්සන වැඩේ තමයි කල්පිතව අපි ගොඩක් සිද්ධාන්ත ගොඩනගාගෙන තියෙනවා. ඉතින් මේක කල්පිත බව කියන්න ඕන. දැන් සමහර අවස්ථාවල සබම් බුබුලක භාගයක් සබම් බුබුලක අර්ධයක සමතුලිතතාවය අපි සලකනවා. නේද? සමහර වෙලාවට කියන්නේ අර සාහිත්‍යයේ තියෙන්නේ මේ කවුරු හරි කියපු දෙයක් දියේ ඇඳි ඉරක් ලෙස නැකී ගියා කියලා. නේ ඔබ කිව්වා දන් දියේ ඇඳි ඉරක්සේ මැකී ගියා. ඉතින් අපි දන්නවා දියේ නැත්තම් ජල පෘෂ්ඨයක ඉරක් ඇන්දොත් ඒ අඳින පමාව විතරයි ඒක නැති වෙලා යනවා. නමුත් මේ අර්ථ දැක්වීම වලට අපිට ඒ විදිහට කල්පිතව යම් යම් දේවල් සඳහන් කරන්න වෙනවා. right? ඉතින් ඒකත් විශේෂයක් මේ පාඩමේදී අපි සිද්ධ කරන. හැබැයි ප්‍රායෝගික අවස්ථාවන් වලින් දැන් අපි සිද්ධාන්ත ගොඩනගන්නේ හැම වෙලේම දෙවිදියකට යම්කිසි සිද්ධාන්තයක් අපිට සමීකරණ ලෙස පරීක්ෂණාත්මක දේ නැත්නම් අපි සිද්ධාන්තමය ලෙස අපි කියන්නේ සමීකරණ වලින් නැත්නම් අපි දන්න භෞතික විද්‍යා මූලධර්ම මගින් ගොඩනගාගෙන එන්න පුළුවන්. ඒත් එක්කම අපිට පරීක්ෂණාත්මකව යම් යම් දේවල් කරලා බලන්න පුළුවන්. ඒ දෙක එකම තැනකට එනවනම් සිද්ධාන්තමය විදිහට පරීක්ෂණාත්මකවත් යම් කිසි දෙයක් තහවුරු වුණොත් තමයි ඒක භෞතික විද්‍යා නියමයක් වෙන්නේ. ඉතින් අපි මේ කතා කරන ඒවා අපිට සමහරට හිතෙනවා කොහොමද මේවා මෙහෙම කරන්නේ නැත්නම් මේවා මෙහෙම වෙනවාද කියලා. ඇත්තටම මේවා එහෙම වෙනවා කියන එක අවුරුදු 100 ගාණක් තිස්සේ දියුණු වෙච්ච විද්‍යාවේ පරීක්ෂණාත්මකව තහවුරු වෙච්ච දේවල්. එහෙම නොවන දේවල් ඇත්තටම අපිට කියන්න බෑ විද්‍යාව තුළදී තියෙන්න බෑ. right? ඉතින් ඒ නිසා අපි පුෂ්ටික ආතතිය සංගුණකය නැත්නම් පුෂ්ටික ආතතිය කියලා කියන්නේ. ඔතන ප්‍රශ්න තියෙනවා සමහර වෙලාවට අපි මේ භාෂාවේ භාවිතා කරද්දී අපි පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න නිවැරදි වචන භාවිතා කරන්න. දුෂ්ටාවිතා සංගුණකය ඊට පුෂ්ටික ආතති සංගුණකය කියලා සමහර අය කියනවා මම අහලා තියෙනවා. හැබැයි පුෂ්ටික ආතතිය කියලා තමයි එතන සංගුණකයේ කොයිෆිෂන්ට් කියලා එකක් කියවෙන්නේ නැහැ ඉංග්‍රීසි පොත්පත්වල. ඒ නිසා අපි ඒකට පුෂ්ටික ආතතිය කියලා කියමු. හැබැයි පුෂ්ටික ආතතිය කියන්නේ නිව්ටන් වලින් මනින ආතතියක්ම නෙවෙයි. ඒකේ අර්ථ දැක්වීම දන්නවනම් අපි දන්නවා ඒක ඒකක දිගකට බලයක් හැටියට තමයි අර්ථ දැක්වෙන්නේ. ඉතින් පුෂ්ටික ආතතිය අර්ථ දැක්වෙන්නේ මේ වගේ කල්පිත නිශ්චල දව පුෂ්ඨයක right? එහෙම නැත්නම් දව පුෂ්ඨය ඇත්තටම තියෙන්න පුළුවන්. නිශ්චල ද්‍රව පෘෂ්ඨයක ඇඳි කල්පිත රේඛාවක්. මොකද ඇත්තටම අපිට ඒක අඳින්න බැරි නිසා. ඒතර කල්පිත රේඛාවක් අපි සලකපුවාම ඒ කල්පිත රේඛාව මත ද්‍රව අණු තියෙනවා. ඒ ද්‍රව අණු වලට අපි ඉස්සෙල්ලා දැක්ක විදිහට හැම පැත්තකටම ආතති බල නැත්තම් ඇදීම් බල තියෙනවා. දැන් අපි ඔය වගේ අංශුවක් මෙතනට ගත්තොත් මේ රේඛාව මතට හැම පැත්තටම බල තියෙන අංශුවක් ගත්තොත් ඊළඟට අපිට පුළුවන් මේ සියලුම බල විභේදනය කරගන්න මේ තන්තුව දිගේ සහ තන්තුවට ලම්බක ලෙස. ඇත්තටම තන්තුවට දිගේ ගන්න බල සියල්ල වම් පැත්තට සහ දකුණු පැත්තට වශයෙන් අහෝසි වෙලා යනවා. තන්තුවට ලම්බකව තියෙන බලත් ලම්බකව එක පැත්තකට සහ අනිත් පැත්තට තියෙන බල වශයෙන් අහෝසි වෙලා යනවා. එහෙනම් ඇත්තටම අපි කල්පිත AB රේඛාවක් ගත්තොත් ඒ රේඛාව මත තියෙන අංශු බැලුවොත් ඒ අංශු වලට සප්පල බලයක් නැහැ. හැබැයි ඇදීමකට ලක් වෙලා. ඒ ඇදීමට ලක් වෙන බල අතරින් අපි විභේදනය කරගත්ත ලම්බක බල යුගලයක් දෙපැත්තට මේ රේඛාවට ලම්බක බල යුගලයක් දෙපැත්තට මේ විදිහට අපිට සලකන්න පුළුවන්. ඒකෙනොත් අපි එක පැත්තක් ගත්තොත් ඒවා අහෝසි වෙලා යනවා සමතුලිතයි. හැබැයි එක පැත්තක් බැලුවොත් සමාන්තර බල පද්ධතියක් තියෙනවා. මේ බල පද්ධතියට අදාළව සම්ප්‍රයුක්ත බලයක් අපිට සලකන්න පුළුවන් AB රේඛාව මත එක් පැත්තකට ඒට ලම්බකව තියෙන බලය ලෙස. එතකොට AB රේඛාවේ දිග L නම් අර්ථ දැක්වීමේ තියෙන්නේ මිශ්‍ර ද්‍රව පෘෂ්ඨයක් මත ඇඳි කල්පිත රේඛාවකට ලම්බකව එක් දිශාවකට ඒකක දිගක් මත පවතින සම්ප්‍රයුක්ත බලය එම ද්‍රවයේ පුෂ්ඨික ආතතිය ලෙස අර්ථ දැක්වේ. දැන් එක පැත්තකට ගත්තාම සම්ප්‍රයුක්ත බලය කියලා කියන්න පුළුවන්. මොකද මේ සම්ප්‍රයුක්ත බලය අනිත් පැත්තට තියෙන බලය මගින් අහෝසි වෙලා
පද්ධතිය නිශ්චලතාවයේ පවතිනවා. නමුත් මේ බල පද්ධතියක් ගත්තොත් සංප්‍රයුක්තය කියලා කියන්නේ රිසල්ටන් එක ඒක මේ පැත්තට තියෙන බලයක්. ඉතින් එවැනි බලයක් තියෙනවා නම් L දිග ඇති රේඛාවක් මත අපි යන්න AB රේඛාවේ දිග L නම් ඒකක දිගක් මත පවතින බලය තමයි මේ පෘෂ්ඨය මේ ද්‍රවය හා සම්බන්ධ පෘෂ්ඨික ආතතිය හැටියට අර්ථ දක්වන්නේ. එතකොට පෘෂ්ඨික ආතතිය කියලා කියන්නේ අපි ඉස්සලා කිව්වා වගේ ආතතියක් නෙවෙයි. ඒක ඒකක දිගකට ආතතියක්. ඒක ඒකක නිව්ටන් මීටරයට දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මූලික අර්ථ දැක්වීමෙන් පස්සේ අපි කියා දෙන්න ඕන දරුවන්ට කොහොමද පෘෂ්ඨික ආතති බලය සහ පෘෂ්ඨික ආතතිය වෙන් කරලා හඳුනා ගන්න. දැන් මෙතන T කියලා කියන්නේ පෘෂ්ඨික ආතතිය. ඒක ආතතියක් නොවේ කියලා අපි කිව්වා. මෙතන S කියලා කියන්නේ ඇත්තටම බලයක්. මෙන්න මේ බලයට අපි කියමු පෘෂ්ඨික ආතති බලය කියලා. එහෙනම් පෘෂ්ඨික ආතති බලය ගොඩ නැගෙන්නේ කොහොමද කියලා අපි බැලුවොත් F වලගේ T වරක් L කියලා අපිට කියන්න පුළුවන්. right පෘෂ්ඨික ආතති බලය F කියලා කියන්නේ නිව්ටන් වලින් මනින බලයක්. ඒක F වරක් F කියලා සංකේතවත් කරවුවොත් ඒක T වරක් L කියලා කියනවා. සාමාන්‍ය විවාහාරයේ තියෙන්නේ ඒකක දිගකට T බැගින් L දිගක් මත ක්‍රියා කරන බලයක් ලෙස පෘෂ්ඨික ආතති බලය. ඉතින් මේකදී හරි ලස්සන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ බලය හැම වෙලේම ක්‍රියා කරන්නේ ද්‍රවයක් සහ වස්තුවක් එකිනෙකට සම්බන්ධ වෙන ද්‍රව පෘෂ්ඨය ඔස්සේ. එහෙම නැත්නම් අපි කියනවා මේ ද්‍රවය ගැටී තියෙන රේඛාව ඔස්සේ. හොඳම උදාහරණයක් තමයි වීදුරු කදාවක්. පැත්තක දිග A සහ B වෙන වීදුරු කදාවක් අපි ද්‍රවයකට හැමෙන් පාත් කරවුවොත් right ද්‍රවයට ඉහළින් තියනකොට අපිට දැනෙන්නේ මේ වීදුරු කදාවේ බර. නමුත් ද්‍රවයට ලං කරනකොට ද්‍රවය මගින් යම්කිසි ආකර්ෂණයක් මේ කදාව මත ඇති කරනවා කියලා අපිට පේනවා. එකපාරට මේක ද්‍රවයේ දෙසට ඇදී යනවා. එහෙම නැත්නම් ද්‍රවයේ ස්පර්ශ වෙනවත් එක්කම පහළට ඇදී යන බවක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි මේක ගණ්ඩා. right ද්‍රවයක ස්පර්ශ වෙලා තියෙන තැටියක් වගේ එකක් වීදුරු කදාවක් වගේ එකක් උඩට ගන්න අපිට යමතර බලයක් යොදන්න වෙනවා. ඒ කියන්නේ ඒකේ බරට වඩා වැඩි බලයක් යොදන්න වෙනවා මේක ගලවලා ගන්න. ඉතින් එතනදී අපිට පුළුවන් පෘෂ්ඨික ආතතිය ඇති වෙන ආකාරය හෙවත් පෘෂ්ඨික ආතති බලය ලකුණු කිරීම කියන එක විස්තර කරන්න. ඒතර මම ත්‍රිමාණව ඇඳලා තියෙනවා මේ වීදුරු ඉඳ අපිට පෙනුම තියෙනවනේ එහා පැත්තක්. මේ නිල් පාටින් මම ඇඳලා තියෙන්නේ මේකේ භාගයක්. දැන් ද්‍රවය ගිලිලා. ඒතර මේ තමයි ගිලෙන ධාරය. right මේ වස්තුවේ බිත්තියත් එක්ක ස්පර්ශ වෙන ද්‍රවයේ ධාරය. එහෙම නැත්නම් ජලය නම් ජලයේ ධාරය. මේ මට්ටමට තමයි ගිලෙන්නේ. එතකොට මෙන්න මේ දිග සිම්පල් A නම් මේ දිගේ අපි පෘෂ්ඨික ආතති බල ලකුණු කරනවා මේ වස්තුව මත ක්‍රියා කරන. අපි T කියන සංකේතය පාවිච්චි කරනවා ඒකක දිගක් මත තියෙන බලයකට. එහෙමනම් අපි T කියලා සාමාන්‍යයෙන් මේක ලකුණු කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකක දිගකට T බැගින් සිම්පල් A කියන දිග මත ක්‍රියා කරන සඵල බලය මොකක්ද කියලා බලන්න පුළුවන්. එතකොට මේ පැත්ත හරස් පැත්ත මේ දිග පැත්ත නම් හරස් පැත්තෙත් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙත් තියෙනවා. ඒ වගේම වම් පැත්තෙත් තියෙනවා. right ඒකක දිගකට T බැගින් මෙන්න මේ ධාරයේ ඔස්සේ වට රවුමෙම මේ බලය පවතින නිසා වීදුරු කදාව මත සංප්‍රයුක්ත බලය සංප්‍රයුක්ත පෘෂ්ඨික ආතති බලය. දැන් මේකේ බර තියෙනවා මේකේ එල්ලගෙන ඉන්නවා නම් තන්තුවකින් මේකේ ආතතිය තියෙනවා. නමුත් මට අවශ්‍ය වෙන්නේ සඵල ලෙස ඇති වෙන පෘෂ්ඨික ආතති බලය මොකක්ද කියලා කියන්න. ඉතින් අපි කියන්නේ ඒකක දිගකට T බැගින් A දිගකට සිම්පල් A නම් දිගකට T වරක් A. හැබැයි ඒ වගේ දෙකක් තියෙනවා. දෙපැත්තම තියෙනවා. එහෙනම් දෙකක් TA කියලා ගන්න ඕන නේද? ඒ වගේම මේ පැත්ත B ඒකක දිගකට T බැගින් B දිගට තියෙනවා B වරක් T. හැබැයි දෙකක් අපි ගන්නවා දෙපැත්ත තියෙන නිසා. එහෙනම් පෘෂ්ඨික ආතති බලය සම්පූර්ණ පෘෂ්ඨික ආතති බලයේ සිරස්ස පල්ලහැට මේ වස්තුව මත ක්‍රියා කරන දෙකක් TA ධන දෙකක් TB එහෙම නැත්නම් දෙකක් T වරක් A ධන B කියලා කියන්න පුළුවන්. ඉතින් මේ හා සම්බන්ධ නොයෙක් ගැටලු අපිට තියෙනවා. right විශේෂිත වූ ගැටලුවක් මම තෝරාගත්තා. ඒ තමයි විභාග ප්‍රශ්න පත්‍රයකක් තිබුණා මේ ගැටලුව. කුඩ රෙද්දක්
මත ඇති වෙලා තියෙන නැත්නම් වැස්ස වේලාවක ජලයේ කාන්දු වීමක් වෙන්න පුළුවන්. right? මොකට හේතුව තමයි අන්වීක්ෂීය ලෙස උඩ රෙද්දක් අපි පරීක්ෂා කරලා බැලුවොත් මේ තමයි උඩ රෙද්දට අදාළ තන්තු. මේ විදිහට තන්තු මගින් ඒ රෙද්ද වියලා තියෙනවා. right? හැබැයි ඒ අතර මේ වගේ පුංචි හිඩසක් අන්වීක්ෂීය ලෙස ගත්තොත් මේ වගේ කුඩා හිඩසක් තියෙන්න පුළුවන්. මේ වගේ හිඩසකින් ද්‍රවයක් බිඳුවක් පහළට වැක්කිරෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා වැස්ස වෙලාවට කුඩවල අභ්‍යන්තර පෘෂ්ඨයේ ඇතුල් පැත්තේ ද්‍රව බිඳු පවතිනවා. එවැනි ද්‍රව බිඳුවක ඒ ද්‍රව බිඳුවක් කඩාගෙන වැටෙයිද? ඒ කියන්නේ අපේ ඇඟට වතුර බිඳුවක් වැටෙයිද? ඉතින් එහෙම වෙන්න නම් මේ සිදුරක් කොච්චර විශාල වෙන්න ඕනද? එහෙම නැත්නම් ජලයේ පෘෂ්ඨික ආතතිය කොයි වගේ වෙන්න ඕනද මේ සිදුරේ ප්‍රමාණයට සාපේක්ෂව? වගේ අදහසක් තියෙන ගැටලුවක් මෑත භාගයේ බහුවරණ ප්‍රශ්නයක් හැටියට අහලා තිබ්බ විභාග ප්‍රශ්න පත්‍රයක. අන්න ඒ ගැටලුව අපි බැලුවොත් කොහොමද මේ ගැටලුවේදී අහලා තිබ්බේ පෘෂ්ඨික ආතතියට ගත හැකි අගය වන්නේ කියලා. ඉතින් අපිට දීලා තිබුණා පැත්තක දිගේ එල්වන මේ වගේ සිදුරක්. ඉතින් මේ සිදුරෙන් ද්‍රවයක් ගත්තාම ඒක බිඳුවක් විදිහට තමයි හැම වෙලේම හැසිරෙන්නේ. පෘෂ්ඨික ආතතිය බලපෑම නිසා පෘෂ්ඨික ශක්තිය අවම වෙන්න පහසුම හැඩය තමයි ගෝලීය හැඩය. ඒතර ගෝලීය හැඩයට තමයි හැම වෙලේම ද්‍රව බිඳුවක් පවතින්නේ. ඉතින් නමුත් මෙතන කුඩ රෙද්දක් කියන එකේදී right ප්‍රායෝගික තත්ත්වයක් තියෙනවා. ඒ තමයි කුඩ රෙද්දේ මතු පිට ජලය තියෙනවා, වැස්සට වැටෙන වතුර ජලය යම් තැනක් ගත්තොත් එහෙම මතු පිට තිරස් පහළට තමයි මේ ද්‍රව බිඳුව දැක්කරෙන්නේ. නැත්නම් මේ ද්‍රව බිඳුව ප්‍රමාණයෙන් වැඩි වෙලා යම් වෙලාවක මෙයාගේ බර කියන එක වැඩි වෙද්දී බිඳුව පහළට වැටෙනවා. එහෙනම් මෙතනදී සමතුලිතතාවයේ සලකන්න වෙන්නේ මෙන්න මේ ඇති වෙන ද්‍රව බිඳුව. අපි බිඳුව කියලා කිව්වට ඇත්තටම මේක අර්ධ ගෝලීය පරිමාවක්. ඒක තමයි වැදගත්ම කාරණය. right? ඒ වගේම උඩ තිරස් තියෙනවා. යටපැත්තට අර්ධ ගෝලීය රවුමක් නැත්නම් ගෝල භාගයක් ඇති වෙලා අන්න එතනින් තමයි කාන්දු වීම පටන් ගන්නෙ. මං හිතන්නේ ඔයාලට හම්බෙලා ඇති මේ වගේ ද්‍රව බිඳුවක් පහළට වැටෙනකොට සිද්ධාන්ත කොටසක් අපි යොදා ගන්නවා. ඒ තමයි දැන් නලයක කේශික නලයකින් ද්‍රව බිඳුවක් ගිලිහි වැටෙනකොට ඒ බිඳුව ගිලිහෙන්න පටන් ගන්නා තරම් තත්වයක් උදා වෙන්නේ පහළ මාවකයේ අරය කේශික නලයේ අරයට සමාන වෙන අවස්ථාවේදී. හැබැයි බිඳුව ගිලිහෙන්නේ ඇදීමකට ලක් වෙලා ඒ ගිලිහෙන අවස්ථාවේ හැඩය වෙනස් වෙනවා තවදුරටත්. නමුත් සිද්ධාන්තමය වශයෙන් අපි බල සමතුලිතතාවයට යොදාගත යුත්තේ මෙන්න මේකයි. ඒ බිඳුව ගිලිහි වැටෙන්නේ කොහොමද කියන එක අපි පසුව කතා කරමු. ඒකේ හැඩය වෙනස් වෙන්නේ කොහොමද කියලා මෙතන පොඩි නෙක් එකක් වගේ එකක් ඇති වෙනවා. ගෙලක් වගේ එකක් ඇති වෙනවා. ඒ වගේ තමයි අන්තිමට බිඳුව පහළට වැටෙන්නේ. ගෝලීය හැඩයක් අරගෙන තමයි වැටෙන්නේ. නමුත් වැටෙන්න උපරිම පීඩනයක් ඇති කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක. ඒ නිසා මේ ගැටලුවටත් අපි ගන්න ඕනන්නේ ද්‍රව බිඳු භාගයක right සමතුලිතතාවය. ද්‍රව බිඳු භාගයක සමතුලිතතාවය සලකපුවාම ඒ භාගයේ සමතුලිතතාවයේ රඳා පවතින්නේ නැත්නම් ඒක උහුලන්නේ පෘෂ්ඨික ආතති බලය මගින්. ඒතර පෘෂ්ඨික ආතති බලය ගොඩනැගෙන්නේ මෙන්න මේ වගේ විස්කම්භයට අදාළ තලයේ තියෙන දෙකක් ෆයිආර් කියන මෙන්න මේ වටදාරය ඔස්සේ ඒකක දිගකට ටී බැගින් තියෙන පෘෂ්ඨික ආතති බල ටික තමයි සිරස්ව ඉහළට මෙයාගේ බර උහුලන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක මෙයාගේ අරේ ආර් නම් බිඳුවේ අරේ ආර් නම් අපිට දෙකක් ෆයිආර් කියන පරිධිය වරක් ටී කියලා ගන්න පුළුවන් සිම්පල් mg ට සමානයි. එහෙනම් මෙතන සිම්පල් mg කියලා කියන්නේ භාගයක් යොදා ගන්න ඕනේ ඝන ගෝලයක 3/4ක් ෆයිආර් ඝනය කියන ජල ගෝලයේ ජලයේ ඝනත්වයෙන් වැඩි කරපුවාම g වලින් වැඩි කරපුවාම mg එනවා ගෝලයකට. හැබැයි මෙතන ගෝල භාගයයි තියෙන්නේ. ඒ නිසා භාගයේ වරක් 3/4ක් ෆයිආර් ඝනය ρg කියන එක දෙකක් ෆයිආර් t වලට සමාන වෙනවා. ඉතින් මෙතනදී අපිට පෘෂ්ඨික ආතතිය ලැබෙන්නේ කැපිටල් R කියන
මේ බිඳුවේ අරයට සම්බන්ධ කරගෙන. නමුත් බහුවර්ණ ප්‍රශ්නයක් හැටියට අහලා තිබ්බ එකේ උත්තර තියෙන්නේ මෙන්න මේ L ඇසුරෙන්. L කියලා කියන්නේ මෙන්න මේ වගේ සමචතුරස්‍රාකාර සිදුරක dimensions එහෙම නැත්නම් දිග පළල L සහ L කියලා තියෙනවා. ඉතින් මෙතන ජ්‍යාමිතික සම්බන්ධයක් තියෙනවා. මෙයාගේ විස්කම්භය L ට සමානයි. right විස්කම්භය L ට සමානයි. හැබැයි පොඩි ශේෂඵලයේ වෙනසක් මෙතන තියෙනවා. නමුත් අපිට සලකන්න වෙනවා මේ විදිහට ගෝලීය මොකද හතරස් විදිහට අපිට සලකන්න බෑ. හැම වෙලේම ගෝලීය ස්වභාවයක් තමයි තියෙන්නේ ද්‍රව බිඳුවකට. ඒ නිසා අපි මෙතනදී විස්කම්භය කියන්නේ 2r සමාන L කියලා ගන්නවා. එහෙම නැත්නම් r වලට L බෙදීම 2 දානවා. එතකොට පෘෂ්ඨික ආතතිය මෙන්න මේ අගය තිබ්බොත් මෙතන ද්‍රව බිඳුවක් කාන්දු වීම වළක්වන උපරිම වශයෙන් 12න් එකක් L වර්ගයේ ρg තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ සිදුර නේ මේ වගේ කුඩ රෙද්දක් ගත්තාම මේ කුඩ රෙද්දේ තන්තු අතර පරතරය මීට වඩා තමයි මේ L වලින් ලැබෙන්නේ අපිට. ඒතර L ගැන යමක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් පෘෂ්ඨික ආතතිය ගැන යමක් කියන්න පුළුවන්. ඉතින් මේ වගේ කොටස් වලදී අපි පෘෂ්ඨික ආතති බලය ලකුණු කිරීම කියන එක ප්‍රායෝගික අවස්ථාවන් වලට මේක යොදාගන්නේ කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්නේ. ඒතර තවත් එක අවස්ථාවක් මම ගත්තා. ඒ තමයි අර්ධ ලෙස ජලයේ ගිල්ලූ කාසියක්. right එහෙම නැත්නම් තැටියක් වගේ එකක් මේ වගේ නූලක් වගේ එකකින් අපිට ඔහොම එල්ලන්න පුළුවන්. ඉතින් අපිට ඕනන්නේ මෙතන ගොඩනැගෙන පෘෂ්ඨික ආතති බලය පිළිබඳ කතා කරන්න. හරියට අර්ධයක් නම් මෙතන අපිට තියෙන්න ඕනේ විස්කම්භය හරහා යන ද්‍රව ධාරයක් මේ කාසිය හා සම්බන්ධව ස්පර්ශ වෙලා තියෙනවා. මේ තමයි ජල මට්ටම. right එතකොට මේකට ඝනකමක් තියෙනවනේ කාසියකට. ඝනකමක් තියෙනවා. එතකොට මේ ධාරයේ දිග ඇවිල්ලා විස්කම්භයට සමානයි. එහෙම නැත්නම් අරය වගේ දෙගුණයක්. එතකොට කාසිය අරය සිම්පල් r කියලා ගත්තොත් ඉතින් මේකේ බල සමතුලිතතාවයේ සම්බන්ධ මොන හරි ගැටලුවක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. නමුත් මෙතනදී අපි බලන්නේ පෘෂ්ඨික ආතති බලය කොහොමද ලියන්නේ කියලා. right පෘෂ්ඨික ආතති බලය කොහොමද ගන්නෙ? ඒතර පෘෂ්ඨික ආතති බලය කියන්නේ මේ වස්තුව මත පහළට ක්‍රියා කරන බලයක්. මේ ධාරය ඔස්සේ දෙපැත්තක් තියෙනවා. 2r වරක් t තමයි විස්කම්භය ඔස්සේ පවතින පෘෂ්ඨික ආතති බලය. ඒක දෙපැත්තක් තියෙන හින්දා දෙකෙන් වැඩි කරනවා. ඒ වගේම මම ගන්නවා මේකේ ඝනකම බොහොම කුඩා ඝනකමක් තියෙන්නේ. සිම්පල් t කියලා ගත්තොත් t වරක් කැපිටල් t වැඩි කිරීම දෙකක් ගන්න වෙනවා දෙපැත්තම තියෙන නිසා. ඉතින් හරියටම පෘෂ්ඨික ආතති බලය ලිව්වොත් අපිට පෙන්වන්න පුළුවන් දෙකක් t වරක් දෙකක් සිම්පල් r ධන සිම්පල් t කියලා. නමුත් මේකේ ඝනකම නොසලකා හැරිය හැකිනම් පෘෂ්ඨික ආතති බලය අපිට මේ කෑල්ල නැතුව කියන්න පුළුවන්. right එතකොට අපි කියන්නේ අරයට සාපේක්ෂව ඝනකම ගොඩාක් කුඩා නම් පෘෂ්ඨික ආතති බලය 4ක් t වරක් සිම්පල් r කියලා ලියන්න පුළුවන්. දැන් මම මේකේ මේ සමතුලිතතාවය ගැන කියන්නේ මේ සමස්ත සමතුලිතතාවය නෙවෙයි සලකන්නේ පෘෂ්ඨික ආතති බලය කොහොමද ලියන්නේ කියලා විතරයි. දැන් අපි හිතනවා ft කියන්නේ 4ක් tr. දැන් මේක හරියට හරිද? දැන් මම මේ ආසන්නව සමානයි කියලා ලිව්වේ. මොකද ඇත්තටම උත්තරේ මේකයි. දැන් ඔයාලට මතක නම් සමහර වෙලාවට අපි භෞතික විද්‍යාවේ ආසන්න කිරීම කරලා ප්‍රතිඵල ලබාගෙන ප්‍රකාශ කරනවා සමහර අවස්ථාවල. හැබැයි ඇත්තටම මොකද වෙන්නේ? ඇත්තටම පෘෂ්ඨික ආතති බලය 4ක් tr ද ඒකට වඩා අඩුද? ඒකට වඩා වැඩිද? වගේ දේවලුත් අපි දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා මේකේ ගැන හිතන්න. ඉතින් ඒ වගේ අවස්ථාවල තමයි අර අසමානතාවයන් සහිත බහුවර්ණ ප්‍රශ්න ගොඩනගන්නේ. අසමානතාවයක් දෙනවා. දැන් මටත් මෙතෙන්ටත් පුළුවන් අසමානතාවයක් දෙන්න. එතකොට මෙතන උත්තර කීපයක් තියෙනවා. මේ තමයි හරිම උත්තරේ. මේ තමයි ආසන්න උත්තරේ. මේ දෙකටම ගැලපෙන්න මට කියන්න පුළුවන්. මෙතනදී ඇති වෙන පෘෂ්ඨික ආතති බලය 4ක් tr වලට වඩා වැඩි කියලා. ඔන්න අසමානතාවයක් උදාගත්තා. පෘෂ්ඨික ආතති බලය 4ක් tr වලට වඩා වැඩි. පේනව නේද? 4ක් tr වලට වඩා වැඩි. හැබැයි
බොහොම පුංචි ඝනකමක් තියෙන හින්දා ඒක අමතක කරලා අතරක් tr කියලා කාට හරි ලියන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම බැලුවාම වැඩි. රයිට්? ඉතින් මේ වගේ අවස්ථාවන් වලට යන්න පුළුවන් අපිට අසමානතාවයන්. එතකොට දැන් දරුවෙක් සූක්ෂමව හිතනවාද? එහෙම නැත්නම් එයාගේ දැනුම තීව්‍රද? හරි පොයින්ට් එකට හිතනවාද? ඒ වගේ ඒවා දකින්නවාද? නැත්නම් උත්තරේ තියෙනවා හතරක් tr කියලාත් එකක් තියෙනවා. හැබැයි මේකයි ගත්තාම වඩාත්ම නිවැරදි උත්තරයට යනවද දරුවෙක්? අන්න ඒ විදිහට හරි සංකීර්ණව එහෙම නැත්නම් හරි ෂාප්ව හිතන්න, තියුණුව හිතන්න දරුවෙකුට සිද්ධ වෙනවා. ඒ වගේ ගැටලුවක් විසඳද්දී. රයිට්? හොඳයි. ඊළඟට අපි තවත් ප්‍රායෝගික අවස්ථාවක් ගැන කතා කරනවා. ඒ තමයි පටලයක් මත සැකසූ සේද තන්තු පුඩුවක මැදය කඩා දැමුව විට තන්තු පුඩුවේ ඇතිවෙන ආතතිය. ඉතින් බොහෝ වෙලාවට සබම් පටල වගේ දේවල් කියන ඒවා ඇත්තටම නම් ජල පටල. සබම් කියන ද්‍රාවණයෙන් හැදිලා තියෙන ද්‍රව පටලයක්. මේකට පෘෂ්ඨ දෙකක් තියෙනවා කියලා ගන්නවා. දැන් මේක හිතන්න දැන් ඇත්තටම අපිට පේනවනේ ට්‍රාන්ස්පේරන්ට් දෙපැත්තක් කියලා දෙයක් තියෙනවා. කඩදාසියක් ගත්තාම කඩදාසිය දෙපැත්ත අල්ලන්න පුළුවන්. නේ? අර ලන්ච් ෂීට් එකක් ගත්තත් දෙපැත්තක් කියලා දෙයක් තියෙනවා. අල්ලන්න පුළුවන් දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් අල්ලනකොට අනිත් පැත්ත අත ගෑවෙන්නේ නැහැ. ඒ වගේ තමයි සබම් පටලයකටත් පෘෂ්ඨ දෙකක් තියෙනවා. මේක අන්වීක්ෂීය ලෙස බැලුවහම අර ද්‍රව පෘෂ්ඨයක තියෙන ಗುಣ එක පැත්තක තියෙනවා. මොකද අන්වීක්ෂයකින් බැලුවහම ඕක ඝනකම ද්‍රව පටලයක් ලෙස තමයි අපි දකින්නේ. ඒකේ දෙපැත්තක් තියෙනවා. අන්නේ දෙපැත්තම සලකන්න ඕන කියන අදහස හැම වෙලේම අපි දරුවන්ට කියලා දෙන්න ඕන. දැන් උදාහරණයක් හැරෙට මේ වගේ කම්බිරාමුවක් මත සබම් පටලයක් හදාගෙන right සේද තන්තුවක් කියන වචනේ මම පාවිච්චි කරලා තියෙනවා. අර සිල්ක් රෙදි හදන්න. සිල්ක් රෙද්දකින් චූටි නූලක් අපි ගත්තොත් ඒක ඉතා සැහැල්ලු. ලොකු නූලක් කපු නූලක් ගත්තොත් ඒක මහතයි. ඉතින් කල්පිතව තමයි මේවත් ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ. නමුත් මේක කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. අපි තුමු සේද තන්තු පුඩුවක් හිමීට මේක උඩ තියාගන්න අපිට පුළුවන් නම් පට්ට 10ක් විතර හදලා එකක් විතර හරියන්න පුළුවන්. ඒතර මේ සේද තන්තු පුඩුවට මේ වගේ විශේෂිත වූ හැඩයක් නැතුව මේක මත සමතුලිතව තියෙන්න පුළුවන්. හැබැයි අපි අල්පෙනෙත්තක් වගේ දෙයක් යොදාගෙන මේකේ මධ්‍ය කොටස පමණක් බිඳෙන පරිදි මේ පටලේ ඒකත් අපිට එකවර කරන්න බෑ. 10 පාරක් විතර කරනකොට එකක් හරියාවි. මධ්‍ය කොටස විතරක් අපිට කඩා දාන්න පුළුවන් නම් එතනින් පස්සේ මෙන්න මේ සේද තන්තු මෙන්න මේ වගේ විශේෂිත වූ හැඩයකට යනවා. right මේ වගේ හැඩයක් ගන්නවා කියලා අපිට පෙන්වන්න පුළුවන්. හරි එතකොට ඇයි එහෙම වෙන්නේ? ඒ වගේම මේ වගේ අවස්ථාවක මේ සේද තන්තු පුඩුවේ මේක ඇදීමකට ලක් වෙලා තියෙනවා කියලා පේනවා නේද? මේක නොඇදුණු තන්තුව. මේක ඇදුණු තන්තුව. එහෙනම් ඇදිලා තියෙනවා නම් මේකේ ආතති බලයක් ගොඩනගෙන්න ඕනේ. ඒ ආතති බලය කොහොමද ඇති වෙන්නේ? ඒ ආතති බලය මොකක්ද කියලා අපිට පෙන්නලා දෙන්න පුළුවන් කුඩා සිද්ධාන්ත කොටසක් භාවිතා කරලා. ඉතින් මේක විස්තර කරද්දී අපි කියන්නේ මෙහෙමයි. මේ තන්තු කුඩුව මත ඕනෑම ලක්ෂයක් ගත්තොත් පටලය දෙපැත්තම තියෙද්දි අපිට පුළුවන් විවිධ දිශාවලට තියෙන බල අතරින් මේ තන්තුවට ලම්බකව පිටපැත්තට සහ ඇතුල් පැත්තට තියෙන පෘෂ්ඨික ආතති බල නැත්තම් පෘෂ්ඨික ආතතිය දක්වන්න මේ විදිහට. right දෙපැත්තටම තියෙනවා. නමුත් මැද කොටස කැඩලා දියොත් එහෙම මැද කොටස කැඩලා ගියපුවාම මේ අභ්‍යන්තරයේ තියෙන ටී වල අගයන් ටික නැති වෙලා යනවා. මේ තන්තු කුඩුවට පිටපැත්තට එක හා සමාන බල පද්ධතියක් තියෙනවා ටී කියලා. ටී බැගින්. ඒ නිසා මේ කට්ටිය ඉවතට මේක ඇදගෙන යනවා. ඒ වගේ අවස්ථාවක තමයි මේ තන්තුවට ඇදීමකට ලක් වෙන්න පුඩුවක් වශයෙන් ඇදුණු පුඩුවක් ඇදුණු තන්තුවකින් ගොඩ නැගිච්ච පුඩුවක් වෙන්නේ. එතකොට ඇදීම කියන්නේ මොකක්ද? ආතතිය. තන්තුවේ ගොඩ නැගෙන ආතති බලය. පෘෂ්ඨිකාතතිය නෙවෙයි. දැන් තන්තුවේ ලක්ෂයක් ගත්තොත් මේක සමතුලිතව තියෙන්නේ මේ ලක්ෂය මත වම් පැත්තට සහ දකුණු පැත්තට ක්‍රියා කරන ආතති බලය හේතුවෙන්. එහෙනම් මෙන්න මේ වගේ ඕනෑම තැනක් ගත්තොත් F සහ F බැගින් මේ වෙලාවේ ආතතියක් ගොඩ නැගිලා තියෙනවා. ආතති බලය. මේ බලය හොයන්න අපි කල්පිතව මේ කුඩුවෙන් භාගයක සමතුලිතතාවය සලකනවා. භාගයක සමතුලිතතාවය සලකනවා.
හැබැයි භාගයක සමතුලිතතාවය සලකද්දී අපි මේම කරනවා. මේ පුඩුවෙන් භාගයක් කපලා ගන්නවා. හැබැයි මෙන්න මේ වගේ සබම් පටල කොටසකුත් එක්ක. සබම් පටල කොටසකුත් එක්ක. එතකොට මේ කොටස සමතුලිතව තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් මේ තමයි ඉතුරු භාගය. දැන් ඉතුරු භාගය ගණන් ගන්න නැතුව මේ භාගය බැලුවොත් මේ භාගය මත මෙන්න මේ ලක්ෂයේ අපි අර ඉස්සෙල්ලා දැක්කා වගේ දෙපැත්තට තිබ්බ F සහ F කියන බල දෙක අතරින් දැන් මෙන්න මෙතෙන්ට මේ පැත්තට අදින බලය ආතති බලය විතරක් ඉතුරු වෙනවා. අනිත් පැත්තේ කොටස අපි ඉවත් කරපු නිසා මෙතනදී අනිත් පැත්තට බලයක් නැහැ. එහෙනම් මේ කෙලවරේ සහ මේ කෙලවරේ මේ තන්තු පුඩුව මත ඇතිවෙන ආතති බල දෙක තිරස්ව මේ විදිහට දකුණු පැත්තට ක්‍රියා කරනවා. ඊළඟට මේ පටලයේ හා සම්බන්ධව මේ තන්තු පුඩුව මත ඒකක දිගකට ටී බැගින් වටේට තියෙන බල වෙනුවට ඒ වාගේ ප්‍රක්ෂේපණාගයන් අපි මේ පටලයේ මතට ගන්නවා. ප්‍රක්ෂේපණාගයන්. ඒ කියන්නේ මේ පැත්තට තියෙන බල ටික ඒකක දිගකට ටී බැගින් මම මෙන්න මේ කපාගත්ත කොටසට තියෙන බල ටිකක් තියෙනවා. ඒ වගේම ඒකක දිගකට ටී බැගින් මේ ධාරය මතත් පෘෂ්ඨිකාතති බල තියෙනවා. අපි සමමිතික කොටසක් කපා ගත්තොත් මෙන්න මේ බල ටික මේ බල වලට අහෝසි වෙලා යනවා. හරි. ඒතර අපි කපා ගන්නේ මේ තන්දු පුඩුව හා සම්බන්ධ හරියට විස්කම්බයකට සමාන දිගක් සහිත කොටසක් නම් මෙන්න මෙතනදී මේ තන්තු පුඩුව මත ගොඩ නැගෙන ආතති බලවල ප්‍රක්ෂේපණ ය හැටියට අපිට එනවා 2r කියන දිගට අනුරූප ඒකක දිගකට ටී බැගින් වන පෘෂ්ඨිකාතති බලයක්. එතකොට ඒකක දිගකට ටී බැගින් 2r දිගකට පවතින බලය හැටියට ටී වරක් 2r කියන එක අපිට යොදා ගන්න වෙනවා. හැබැයි මතක තියාගන්න මෙතන සබම් පටලයක් හින්දා අනිවාර්යයෙන්ම අපිට පෘෂ්ඨ දෙකක් තියෙනවා කියලා සලකන්න වෙනවා. ඒ නිසා අමතරව එහා පැත්තෙන් ටී වරක් 2r සහ මේ පැත්තෙන් ටී වරක් 2r ලෙස මූණක් දෙකෙන්ම ඇතිවෙන මේ බලපෑම තව දෙකකින් වැඩි කරලා අපි ලබා ගන්නවා. ඉතින් හැම වෙලේම සබම් පටලේ පෘෂ්ඨ දෙකක්ම සලකා ගන්න එකක් තමයි මේ දෙක කියන එක. ඉතින් එහෙමනම් දැන් අපිට පැහැදිලි මේ අර්ධ කොටස සමතුලිතතාවයේ තියෙන්නේ F සහ F බැගින් වන බල දෙකක් දකුණු පැත්තට ක්‍රියා කරන ඒකේ සම්ප්‍රයුක්තය හරියටම මේ කේන්ද්‍රය හරහා යනවා. ඒ වගේම මේ බලයත් මධ්‍ය ලක්ෂයේ මධ්‍ය බලයක් එහෙම නැත්නම් සම්ප්‍රයුක්තය යන්නේ මේකේ මැදි. එතකොට මේක සමතුලිත වෙන්නේ 2f කියන දකුණු පැත්තට තියෙන බලය වම් පැත්තට තියෙන මුළු බලය පෘෂ්ඨිකාතති බලය මගින් සන්තුලනය වෙනවා. තමයි මේ කොටස සමතුලිතතාවයේ තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2f වලගේ t වරක් 2r වරක් 2. right මේ දෙක යොදාගන්නේ සබම් පටලේ පෘෂ්ඨ දෙකක් තියෙනවා කියලා හිතලා. එහෙනම් තන්තු කුඩුවේ ඇතිවෙන ආතති බලය හොයන්නේ කොහොමද? f වලගේ උක්ත කරවොත් මේ 1 2ක් කැපිලා යනකොට t වරක් 2r. t වරක් 2r කියලා කියන්නේ පෘෂ්ඨික ආතතිය වරක් විස්කම්බය. විස්කම්බයගේ තමයි 2r කියලා කියන්නේ. ඒ එහෙමනම් තන්තු කුඩුවේ ගොඩනැගෙන ආතති බලය මිසක් පෘෂ්ඨික ආතති බලය නෙවෙයි. මේ ඇවිල්ලා තන්තු කුඩුවේ ඇතිවෙන ආතති බලය. t වරක් 2r කියලා අපිට t වරක් 2rට සමාන වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී අර අපි කිව්වා වගේ මේවට සම්බන්ධ උදාහරණ මේවා ඇතුල් වෙන ගැටලු එහෙම ගොඩක් කතා කරන්න අපිට වෙලාවක් නැහැ. නේද? ඒ නිසා මම නිකන් අදහසක් වශයෙන් කියන්නම්. නිකන් හිතන්න මේ තන්තුව නොවැදෙන සුළු තන්තුවකින් තමයි පුඩුව හදන්නේ. අපි හිතුවොත් මේක නිකන් කල්පිතව හිතන්න රබර් තන්තුවකින් හැදුවා කියලා. එහෙනම් මේ තන්තුවේ යම්කිසි ඇදීමකුත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එයා අරේ කැපිටල් R වන පුඩුවක් නෙවෙයි හදන්නේ. right මේ වගේ වෙලාවක අරේ කැපිටල් R වෙන පුඩුවක් නෙවෙයි තව ටිකක් ඇදේවි. මෙයා ප්‍රත්‍යස්ත තන්තුවක් නම්. හිතලා බලන්න ප්‍රත්‍යස්ත තන්තුවක් වුණා නම් මෙයාගේ ප්‍රත්‍යස්ත නියතය දන්නවා නම් අපිට ඇතිවෙන පුඩුවේ අරය කොයි වගේ වෙයිද කියන එක. ඒ වගේ ගැටලු අපෙන් නැත්තම් අපිට ගොඩනගන්න පුළුවන් දරුවන්ට දෙන්න පුළුවන්. මේක ප්‍රත්‍යස්ත තන්තුවක් වුණා නම් මේ පුඩුවේ අරය මීට වඩා වෙනස් වේවි. හැබැයි સિદ્ધාන්තය තාමත් ඒ විදිහටම යොදා ගන්න පුළුවන්. ඔබ උත්සාහ කරලා බලන්න.
ඒ වගේ අවස්ථාවක් කොහොමද විස්තර කරන්නේ කියලා. හොඳයි. මෙතනදී ඊළඟ අවස්ථාවට යන්න ඉස්සර මේ පෘෂ්ටිකාත්මක බලපෑම නිසා බිත්තියක් ආසන්නයේ පවතින ද්‍රවය එහෙම නැත්නම් බඳුනකට ද්‍රවයක් දාපුවහම බඳුනේ බිත්තිය බීකරයක් නම් වීදුරු බිත්තිය සහ ද්‍රවය කියන පදාර්ථ කොටස් දෙක ගැටෙන ස්ථානයේ පෘෂ්ඨය මත ඇතිවෙන විශේෂ තත්ත්වයක් ගැන අපි කතා කරනවා. ඒ තමයි බිත්තියක් හා ගැටෙන ද්‍රවයක අණු මත ඇතිවෙන සපල බලය කියන කතන්දරේ. ඉතින් අපි මෙන්න බිත්තියක් තියෙනවා. වාදනයක බිත්තියක් වෙන්න පුළුවන්. මෙන්න ද්‍රවයක් තියෙනවා. මේ තමයි ද්‍රව පෘෂ්ඨය සාමාන්‍ය තිරස්. ද්‍රව පෘෂ්ඨයක් හැම වෙලේම තිරස් වෙන්නේ ඇයි කියන එකත් අපිට පෘෂ්ඨිකාතතියෙන් එහෙම පැහැදිලි කරන්න පුළුවන් පීඩන අන්තර සමීකරණය එහෙම පාවිච්චි කළා. කොහොම නමුත් මෙන්න මේ මුල්ල මම කඩිරි වලින් ඇදලා තියෙනවා. ඔබට පේනවා මේ මුල්ල මම කඩිරි වලින් ඇදලා තියෙනවා. ඒකට හේතුව තමයි එතනදී මම කියන්න යන කතන්දරේ කිව්වට පස්සේ මට පුළුවන් මේ මුල්ලේ හරියටම හැඩය ඇඳලා පෙන්නන්න. ඉතින් ද්‍රවය තුල පවතින අණු බොහෝ වෙලාවට ද්‍රව අණු චලිත වෙන්න පුළුවන් යම් නිදහසක් තියෙනවා. ආකර්ෂණ විකර්ෂණ වලට ලක් වෙන්න පුළුවන්. බිත්තියේ අණු වලට වඩා. බිත්තියේ අණු වලට විකර්ෂණයක් ආවා කියලා යන්න තැනක් නැහැ. එහෙම නැත්නම් ආකර්ෂණය කරනවා කියලා එන්න විදිහක් නැහැ. ඒවා තදින් බැඳිලා තියෙන අණු. නමුත් ද්‍රව අණු ගත්තාම පොඩි නිදහසක් තියෙනවා. ඉතින් මේ වගේ ද්‍රව අණුවක් ගත්තාම මේ ද්‍රව අණුවට ආකර්ෂණය කරන අණු වර්ග දැන් දෙකක් තියෙනවා. ඒ තමයි මේ ද්‍රව අණුවට ආකර්ෂණය කරනවා මේ පැත්තෙන්. එයාලාගේම වර්ගයේ ද්‍රව අණු. ඒ වගේම බිත්තිය හැදිලා තියෙන අණු මේ පැත්තෙන් මෙයාව යම්කිසි ආකර්ෂණ බලපෑමක් ඇති කරනවා. අණුක ආකර්ෂණ බල කියලා අපි කියන්නේ. මේ බල දෙක අපි හඳුන්වන්නේ විශේෂ නම් වලින් ආසක්ත බල සහ සංසක්ත බල කියලා. ඒතර සංසක්ත බල කියලා කියන්නේ යම් අණුවකට එයාගේම වර්ගයේ එකම වර්ගයේ අණු අතර ඇති වෙන ආකර්ෂණ බල තමයි සංසක්ත බල කියලා කියන්නේ. ආසක්ත බල කියන්නේ වෙනස් අණු මගින් එකිනෙක අතර ඇති කරන ආකර්ෂණ බල. එහෙනම් මෙතන බිත්තියේ අණු මගින් මේ ද්‍රව අණුව මත ඇති කරන ආසක්ත බලය F1 මේ පැත්තට තියෙන්නේ. හරියට මේකේ දිශාව ගැන වොරි වෙන්න එපා. මේ පැත්තට තියෙන්නේ. right? ඒ වගේම තමයි ද්‍රව අණුව මත අනිකුත් ද්‍රව අණු මගින් ඇති කරන සංසක්ත බලය තියෙන්නේ මේ පැත්තට. විශේෂයෙන්ම විවිධ ද්‍රව අණු ගත්තාම මේ සංසක්ත බල සහ ආසක්ත බල සාපේක්ෂව එකිනෙකට වෙනස් වෙනවා. සමහර ද්‍රව අණු වලට බිත්ති මගින් ඇති කරන ආකර්ෂණ බල හරි ප්‍රබලයි. ඒ ද්‍රව අණු වලට තමාගේම ද්‍රවය මගින් ඇති කරන ආකර්ෂණ බල වලට වඩා. උදාහරණයක් ඇටියට ජලය සහ වීදුරු ගත්තොත් වීදුරු අණු මගින් ජල අණුවකට ඉතා ප්‍රබල ආකර්ෂණයක් ඇති කරනවා. ඒ ජල අණුවට මේ පැත්තෙන් තියෙන අනෙක් ජල අණු මගින් ඇති කරන ආකර්ෂණයට වඩා. ඒ කියන්නේ ආසක්ත බලය සංසක්ත බලයට වඩා වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක මොකද වෙන්නේ? මේ අණුවට සපල බලපෑමක් සංප්‍රයුක්ත බලයක් බිත්තිය පැත්තට යෙදෙනවා. ඒ බලයෙන් හින්දා මෙයා බිත්තිය පැත්තට කිට්ටු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට මෙන්න මේ වගේ F1 විශාල වුණා නම් F2කට මේ අණු මේ පැත්තට ඇදිලා යනවා කියලා කියන්නේ මෙතනින් ආකර්ෂණය නිසා එක අණුවක් නෙවෙයි මෙතන අණු මිලියන ගාණක් තියෙන්න පුළුවන්. ඉතින් ඒවා මේ විදිහට බිත්තිය දිගේ පුළුවන් තරම් ඇදිලා යනවා. මෙතන වක්‍ර හැඩයක් ගන්නවා. අපි කියනවා මෙතන අවතල හැඩයක් ගන්නවා කියලා. right? එතකොට අවතල හැඩයක් ඇති මාවකයක කොටසක් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ආසක්ත බල ප්‍රබල වුණොත් සංසක්ත බල වලට වඩා. හැබැයි සමහර ද්‍රව තියෙන උදාහරණයක් හැටියට රසදිය වගේ. ඊට ප්‍රබල ආකර්ෂණ බල ඇති කරනවා. රසදිය අණුවක් මත අනෙකුත් රසදිය අණු මගින් අනෙකුත් කිසිම ද්‍රව්‍යයකින් ඇති කරන ඒවට වඩා. එහෙනම් වීදුරු නලයක් තුල එහෙම නැත්නම් වීදුරු භාජනයක් තුල රසදිය අඩංගු වුණොත් මේ සංසක්ත බල වඩා ප්‍රබල නිසා මෙයා මේ බිත්තියෙන් ඈත් වෙනවා. එහෙම නැත්නම් ද්‍රවය පැත්තට ඇදිලා යනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට උත්තල මාවක දකින්න ලැබෙනවා. right? ඒකට අවතල මාවක සහ උත්තල මාවක කියන ඒවා හැදෙද්දි
right විශේෂිත වූ තවත් තත්ත්වයක් ගැන අපිට කතා කරන්න පුළුවන් ඒ තමයි ස්පර්ශ කෝණය කියන එක. විශේෂයෙන්ම ওই අවතල හෝ උත්තල මාවකයක් ඇති වෙද්දී මේ මාවකයේ හැඩය සහ මෙතන මෙන්න මේ පෘෂ්ඨයේ මේ හරියේ පවතින මේ කෙළවරේම තියෙන අනුමත පෘෂ්ඨික ආතති බලයේ පවතින ආකාරය ගැන කතා කරද්දී අපිට ස්පර්ශ කෝණය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් දරුවන්ට ස්පර්ශ කෝණය කියන්නේ මොකක්ද කියලා ඉතා නිවැරදිව ඕනෑම අවස්ථාවක ස්පර්ශ කෝණය ගන්න පුළුවන් විදිහට ඔබට උගන්වන්න පුළුවන්. ඒකට එහෙනම් ස්පර්ශ කෝණය පිළිබඳ ඒකේ අර්ථ දැක්වීම පිළිබඳ අදහස ඒක එක්තරා විදිහක ක්‍රියාකාරකමකින් අපි ස්පර්ශ කෝණය ගොඩනගා ගන්න. එක ස්ථානවල ඇති වෙන. ඒතර ස්පර්ශ කෝණය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. යම් කිසි ද්‍රවයක් බිත්තියක් සමග ඇති කරන වක්‍රතාවය කෙලවර ලක්ෂය හෙවත් බිත්තිය හා ද්‍රවයේ ගැටෙන ලක්ෂය කියලා අපිට කියන්න පුළුවන්. ගැටෙන ලක්ෂයේදී ද්‍රවය මගින් හදන වක්‍රයට අඳින ස්පර්ශකය සහ බිත්තිය අතර ද්‍රවය තුලින් මනින කෝණය. ඉතින් ඔය ටික කොහොම ඔළුවේ තියෙන්න ඕනේ. right? එතකොට මෙන්න ද්‍රවයක් තියෙනවා මෙන්න බිත්තියක් තියෙනවා. ද්‍රවය මේ වගේ අවතල මාවකයක් ඇති කරනවා බිත්තිය ළඟදී. මේ මාවකයට අදාළ වක්‍රතාවයක් තියෙනවා. ඒකේ කෙලවර ලක්ෂය තමයි මේ ගැටෙන ලක්ෂය මාක් කරගන්න ඕනේ. ඊළඟට ගැටෙන ලක්ෂය හරහා මේ වක්‍රතාවයට ස්පර්ශකයක් ගොඩනගා ගන්න ඕනේ. ස්පර්ශකයක් අඳින්න ඕනේ. එතන මෙන්න ස්පර්ශකය ඇඳා. දැන් බිත්තිය තියෙනවා. මේ ස්පර්ශකයේ තියෙනවා. බිත්තියේ ඉඳලා ද්‍රවය තුලින් ස්පර්ශකයේ දක්වා මනින මෙන්න මේ කෝණය මේ වෙලාවේ ස්පර්ශ කෝණය හැටියට හඳුන්වනවා. දැන් අපිට පේනවා මේ වගේ අවතල මාවකයක් ඇති කරන හැම අවස්ථාවකදීම ඇතිවන ස්පර්ශ කෝණය අංශක 90ට වඩා අඩුයි. එහෙම නැත්නම් අපි කියනවා සුළු කෝණයක් කියලා. කොහොම නමුත් උත්තර මාවකයක් ඇති කරන අවස්ථාවක්. උදාහරණයක් හැටියට අපි දන්නවා රසදිය සහ වීදුරු බිත්තියක් නැත්නම් වීදුරු බඳුනක් රසදිය අඩංගු වෙනකොට මෙන්න මේ බිත්තිය ළඟ ස්පර්ශය මෙන්න මේ වගේ උත්තල මාවකයක හැඩය ගන්නවා. එහෙම තමයි බිත්තියත් එක්ක මේ රසදිය හැසිරෙන්නේ. ඉතින් මේ වක්‍රතාවයට අදාළ අන්තිම ලක්ෂය හෙවත් ගැටෙන ලක්ෂය තෝරාගෙන මේ වක්‍රතාවයට අපි ස්පර්ශකයක් මේ විදිහට ඇන්දොත් right ස්පර්ශකයක් ඇන්දොත් මෙන්න බිත්තිය තියෙනවා මෙන්න ස්පර්ශකය තියෙනවා බිත්තිය සහ ස්පර්ශකය අතර කෝණයම නෙවෙයි ස්පර්ශ කෝණය කියලා කියන්නේ බිත්තිය සහ ස්පර්ශකය අතර ද්‍රවය තුලින් මනින කෝණය. මොකද කෝණ දෙකක් තියෙනවා. මේ තමයි ස්පර්ශකය හා බිත්තිය අතර කෝණය සාමාන්‍යයෙන්. නමුත් ද්‍රවය තුලින් මනින කෝණය කිව්වොත් මෙන්න මේ කෝණය. ඉතින් අපිට පේනවා ඒක අංශක 90ට වඩා වැඩි මහා කෝණයක් වෙනවා කියලා. ඉතින් එහෙමනම් අපිට බලන්න පුළුවන් සාමාන්‍ය ද්‍රවයක් සහ බිත්තියක් සලකවුවොත් බිත්තියක් කියලා කියන්නේ යම් ඝන පෘෂ්ඨයක් සලකවුවොත් මේ ද්‍රවය බිත්තියත් එක්ක ස්පර්ශ වෙද්දී ඇති කරන ස්පර්ශ කෝණය කුඩා කෝණයක් වෙනවා නම් අංශක 90ට වඩා මේ විදිහට අවතල මාවක අවස්ථාවක් නැති කරනවා. ඒ වගේම අංශක 90ට වඩා විශාල වෙනකොට උත්තල මාවක ස්වරූප ඇති කරනවා. විශේෂයෙන්ම යම් පෘෂ්ඨයක් හා ද්‍රවයක් අතර උත්තල මාවකයක් ඇති වෙන ස්පර්ශ කෝණය අංශක 90ට වඩා වැඩි අවස්ථාවන් වලදී මේ පෘෂ්ඨය මේ ද්‍රවය මගින් තෙමීමක් සිද්ධ කරන්නේ නැහැ. මේක ගෑවෙන්නේ නැහැ, තිල්ලෙන්නේ නැහැ වගේ අදහසක් තියෙනවා. ඉතින් තෙත් කිරීම සහ තෙත් නොකිරීම කියන தত্ত্ব දෙක අපිට හරි වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපි අපේ දිනදා ජීවිතයේදී පිරිසිදුව ඉන්න කැමතිනේ. ඇඳුමක් පිරිසිදු කරගන්න නේද? ඊට පස්සේ හවස ගිහිල්ලා ඇඟපත හොදා ගන්න අපි කැමති. right? ඉතින් ඒ සඳහා අපිට භාවිතා කරන්න වෙන්නේ ජලය. right? හැම දෙයකම ජලය ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ ගුණේ ජලයට ඇවිල්ලා තියෙන්නේ. right? ගොඩාක් පෘෂ්ඨ ජලය මගින් තෙත් කිරීම කියන අවස්ථාවත් එක්ක. ඉතින් තෙත් කිරීම කියන එක වැඩි කරන්න අපි තව සබනුත් යොදා ගන්නවා. සබන් හරි ඩිටර්ජන්ට් එහෙම නැත්නම් අපි ඔය washing liquids වගේ දේවල් සියල්ලම කරන්නේ ජලයේ පෘෂ්ඨික ආතතියක් යම් තියනවද? ඒ යගේ තව තව අඩු කරනවා.
එහෙම අඩු කරද්දි රෙද්දක් වගේ එකක කුණු නූල් ඇස්සේ තියෙන කුණු එහෙම නැත්නම් අපි රෙද්දක් වගේ ගත්තොත් අර අපි රූප සටහනක දැක්කා වගේ නූල් පරතර නූල් අතර පවතින තෙල් කුණු වගේ දේවල් ඉවත් කිරීම සඳහා ඒ අතරට ද්‍රවයක් යන්න ඕන ජලය යන්න ඕන. එහෙම යන්න හැකියාවක් නැහැ සමහර ද්‍රව වලට. විශේෂයෙන්ම රසදිය වගේ ද්‍රවයක් වීදුරු ස්පර්ශ කරන්නේ නැත්නම් තෙත් කරන්නේ නැතිවීම රසදිය වලින් මොනවත් හොදන්න බෑ අපිට. නේද? ඒ වගේ අදහසක් ලබා දෙනවා. ඉතින් විශේෂයෙන්ම ওই බිඳු සකස් වීම යම් පෘෂ්ඨයක් මත තියෙන ජල බිඳුවක් සහ රසදිය බිඳුවක් මේ විදිහට ගත්තොත් එහෙම ජල බිඳුව සහ රසදිය බිඳුවේ හැඩය රයිට් වීදුරු මත තියෙන රසදිය බිඳුව මේක අපි හොඳින් දන්නා අවස්ථා දෙකක් ගන්න මේ වගේ ජල බිඳුවක් ගත්තාම මේ ජලය මගින් තෙත් කිරීම කියන తত্ত্বය දැන් මේක මෙහෙම ගොඩක් උඩට තියෙන්නේ සමහරට මේකේ බර වැඩි නම් මේක තිරස් වෙනවා මේ කෙලවරවල් තමයි අපිට මේ විදිහට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. රසදිය වුණත් මේක තිරස් වෙන්න පුළුවන් මේ වගේ බෝලයක් වගේ තියෙන පොඩි බිඳුවක් ගත්තාම. ඉතින් මේ වගේ අවස්ථාවන් පැහැදිලි කරන්න පුළුවන්ද? ජලය මගින් වීදුරු තෙත් කරනවා කියලා කියන්නේ කොහොමද? මෙන්න මේ ලක්ෂයේදී අපි ස්පර්ශ කෝණයේ අර්ථ දැක්වුවොත් මේ තමයි වක්‍රතාවය. රයිට් මේ වක්‍රතාවයෙන් මේ ගැටෙන ලක්ෂය මේ ගැටෙන ලක්ෂය අපි තෝරාගෙන එතනදී වක්‍රතාවයට ස්පර්ශකයක් ඇන්දොත් මේ තමයි එතෙන්දී බිත්තියේ ඉඳලා මනින ලද කෝණය තමයි අපි කියන්නේ එතෙන්දී ස්පර්ශ කෝණය කියලා මේක. දැන් මෙතනදී ගැටෙන ලක්ෂය බැලුවොත් එහෙම කොහොමද? මෙන්න මෙතනයි ගැටෙන ලක්ෂය. රයිට් මෙන්න මේ ලක්ෂය බලන්න එතනට අපි වක්‍රතාවයට ස්පර්ශකයක් ඇන්දොත් මෙහෙමයි තියෙන්නේ. මේ ස්පර්ශකය සහ බිත්තිය කියන්නේ මේක. බිත්තියේ ඉඳලා මනින කෝණය මහා කෝණයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තෙත් කිරීම කියන එක අවමයි මේ වගේ බුබුලක් නැත්නම් රසදිය බිඳුවක් වගේ එකක් මේ විදියට පවතිනත් ජල බිඳුවක් වගේ එකක් මේ විදියට පවතිනත් හේතුව පැහැදිලි කරමින් ජලය මගින් වීදුරු තෙත් කිරීම වගේ කතන්දරයක් අපිට නැත්නම් මේ අවස්ථාවක් පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් පෘෂ්ඨිකාතතියේ සම්බන්ධ තවත් වැදගත් දෙයක් අපිට කතා කරන්න තියෙනවා. ඒ තමයි කේශික උද්ගමනය කියන එක. කේශික උද්ගමනය කියන අවස්ථාවේදී ඔයාලට තේරෙනවද මෙන්න මේ රූපය යට ඉඳලා අරන් තියෙන විශාල ලෙස ඉහළට වැඩිණු වනාන්තරයක ගස් දේවදාර ගස් එහෙම නැත්නම් ෆයිනස් වගේ වර්ගයක් පේන ආකාරය. රයිට් බලන්න මේ ගස්වල පත්‍ර තියෙන්නේ පොළොවේ ඉඳලා මීටර් 50ක් 60ක් ඉහළින්. ඉතින් පොළොවේ ඉඳලා මේ පත්‍ර වලට අවශ්‍ය ජලය ඉහළට ඇදී යාම සිද්ධ වෙන්නේ කොහොමද? ඉතින් ඒක කාරණා දෙකකින් විතර විස්තර කරනවා. පෘෂ්ඨික ආතතිය කේශික උද්ගමනයම විතරක් නෙවෙයි. පත්‍රවල උත්සේදනයේ හින්දා පීඩන වෙනස්කමක් නිසා ද්‍රවය ඉහළට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඉතින් මූලික වශයෙන් අපිට පෙන්වා දෙන්න පුළුවන් ඒකට කේශික උද්ගමනය කියන එක ඇත්තටම උදව් වෙනවා කියන එක. රයිට් ඒකට කේශික උද්ගමනය උදව් වෙනවා. ඊට අමතරව මෙතන තියෙන අපි සාමාන්‍යයෙන් භාවිතා කරන පහනක තෙල් මේ තීරය දිගේ උඩට ඇදිලා එන්නේ කිසිම බාහිර බලපෑමකින් තොරව රයිට් කේශික උද්ගමනය එතනක් යෙදෙනවා කියලා සාමාන්‍යයෙන් සඳහන් කරන්න පුළුවන්. කොහොම නමුත් කේශික උද්ගමන අවස්ථාව කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි දන්නා විදිහට හැම වෙලේම ද්‍රවයක් විත්‍යක් එක්ක ගැටෙන අවස්ථාවේදී නැත්නම් ඒ ධාරය තුල ධාරය ඔස්සේ පෘෂ්ඨික ආතති බල ක්‍රියා කරනවා. රයිට් මෙතනදී අවතල මාවකයක් ඇති කරමින් කේශික නලයක් මේ වගේ ද්‍රවයක අපි ඒකේ පහළ කොටස ගිල්ලනකොට නලය ඔස්සේ මේ ද්‍රවය ඉහළට ඇදී යාම සිද්ධ වෙනවා. රයිට් නලය ඔස්සේ මේ ද්‍රවය ඉහළට ඇදී යාම සිද්ධ වෙනවා. මේ ක්‍රියාව තමයි අපි කේශික උද්ගමනය හැටියට හඳුන්වන්නේ. මේ කේශික උද්ගමනය කියන එක මේ භාවිතා කරන නලයේ හරස්කඩ වර්ගඵලය අණුව අපිට වෙනස් වෙන දෙයක්. ඒ කියන්නේ මේ ද්‍රව මට්ටම අපි ගත්තොත් එහෙම මේ වගේ උපාංගයක මේ වීදුරු නල වගේක් පාස්සලා තියෙන කේශික නල. මෙයාගේ අවම
හරස්කඩ වර්ගඵලයක් අරයක් තියෙන්නේ මෙයාගේ ඊට වඩා පොඩ්ඩක් වැඩි මේ විදිහට තියෙනකොට right ගොඩාක් විශාල නලයක් ගත්තොත් මේ නලයේ ද්‍රව මට්ටම සහ ඒ විශාල හරස්කඩක් සහිත නලයේ ද්‍රව මට්ටම එකම වෙන්න ඕනේ. නමුත් මෙතනත් අපිට පේනවා මේ ධාරයේ ඔස්සේ ඉතා කුඩා ප්‍රමාණයක right මේ ධාරයේදී අවතල හැඩයක් තියෙනවා. අවතල මාවකයක හැඩයක් තියෙනවා. හැබැයි ද්‍රවය ගොඩක් ඉහළ ගිහිල්ලා නැහැ. බලන්න මේකට සාපේක්ෂව ටිකක් නලය හීනි වෙනකොට පොඩ්ඩක් නිකන් උඩට ගිහිල්ලා. හැබැයි මේ නල කුඩා ප්‍රමාණයේ නල ඉතින් අපිට පේනවා මේ මට්ටමට සාපේක්ෂව මේ වගේ කේසික නලයක සෙන්ටිමීටර් කිහිපයක් ද්‍රවය ඉහළ නැගලා තියෙනවා. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා බැලුවොත් නලය තුලදී මේ ද්‍රවයට යෙදෙන පුෂ්ටික ආතති බලය බොහොම ළඟින් ප්‍රබල ලෙස ක්‍රියා කරනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒකක දිගකට ටී බැගින් මෙයාගේ පරිධිය ඔස්සේ ක්‍රියා කරන 2πrt කියන බලය මගින් මේ ද්‍රවය නලය දිගේ ඉහළට රැගෙන යනවා. එහෙම රැගෙන යනකොට අවසානයේ යම් ස්ථානයකදී ඒක නතර වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මෙහෙම රැගෙන යනකොට මේ ද්‍රවයට බරක් ඇති වෙනවා. ද්‍රව කඳේ බර ඉහළට තියෙන පුෂ්ටික ආතති බලය මගින් බැලන්ස් කරන වෙලාවේ සන්තුලනය කරන අවස්ථාවේදී තවදුරටත් මේ නලය තුල ද්‍රවය ඉහළ යෑම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි කියනවා මේ අවස්ථාවේදී මෙතන නිදහස් මාවකයක් ඇති වෙනවා. මේ නිදහස් මාවකයේ තුලදී ස්පර්ශ කෝණයේ බිඳුව අවස්ථාව අපි සලකවුවොත් පුෂ්ටික ආතති බල තියෙන්නේ නලයේ බිත්ති වලට සමාන්තරව සිරස්ව ඒ හින්දා අපිට 2πrt කියන පුෂ්ටික ආතති බලයේ සිරස්ව ඉහළට තියෙන සඵල බලය හැටියට සලකන්න පුළුවන්. නමුත් මේ විදිහට h0 කියන උසක් මෙයා රැගෙන ගියොත් එහෙම අපිට කියන්න පුළුවන් 2πrt වලගේ සිම්පල් mg වලට සමානයි කියලා. right? එතකොට ඇත්තටම මෙතන h0 කියලා මැනලා තියෙන්නේ සිද්ධාන්තමය වශයෙන් මනින්නේ අපි නැත්තම් පරීක්ෂණාත්මකවත් මනින්නේ මේ මාවකයේ පහළ ලක්ෂයට තියෙන උස. මොකද මාවකයේ තියෙන තැන අපිට හරියටම හිතා ගන්න බැරි නිසා මෙතනදී පොඩි එරර් එකක් එනවා. ස්කන්ධය මම කියන්නම් කොහොමද මේ එරර් එක ගන්න කියලා. දැන් සමහරට ඔයාලට හිතිලා ඇති අපි මාවකයේ පහළටනේ ගන්නෙ. නමුත් මේක වටේට අපි මේ මෙතනින් ඉරක් ඇන්දොත් මෙන්න මේ ටික තියනවා උඩට. ඒ ওই ටිකට අගයක් ගන්න පුළුවන් අපිට ඉතා පහසුවෙන්. අපි බලමු කොහොමද ඒක ගන්න කියලා. t ට සමාන බිඳුව අවස්ථාවේදී 2πrt වලගේ mg ට සමාන වෙනවා. මිස්ටර් විපුල ඔයාට ඇහෙනවද දන්නේ මාව? මට ඇහෙනවා මේ පොඩි ඩිස්ටර්බන් එකක් වුණා. සමා වෙන්න මේ දැන් මම හිතන්නේ ප්‍රොෆෙසර් ප්‍රසන්ට් මේක ෂෙයා ඔව් දැන් නම් ෂෙයා වෙලා නැහැ. මම ආපහු ෂෙයා කරන්නද මට? ආයි සෙලෙක්ට් ෂෙයා කළා නම් හරි මට. ඔව් හරි. ඩොක්ටර් ඉන්දිගේ එක පොඩ්ඩක් හදනකොට ඒ අතර වාලේ ෂූටින් මිස්ටේක් එකක් වුණා. ඔව්. හොඳයි. අපි මම හිතන්නේ බොහොම පොඩි වෙලාවකින් අපි මේක අදට වැඩසටහන ඉවර කරමු. නමුත් මේ යම් කිසි කෙලවරකට අපි එන්න ඕන නිසා
මම මෙතන කියන්නම්. මෙතනදී ස්කන්ධය ලෙස අපි තෝරගන්න ඕනන්නේ H naught කියන උසක සිලින්ඩරාකාර කොටසක උස. ඒකට phi r වර්ගය වරක් H naught කියලා අපිට ගන්න පුළුවන්. මොකද හරස්තර වර්ගඵලයේ phi r වර්ගය H naught කියන උසින් වැඩි කරපුවාම සිලින්ඩරාකාර පරිමාවක් අපිට ලැබෙනවා. ජලයේ ඝනත්වය ρ සහ g වලින් වැඩි කරවුවොත් අපිට ජලය වගේ ද්‍රවයක කේශික උද්ගමන උස පිළිබඳ යම් මිනුමක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ phi වලාගයත් r වලාගයත් දෙපැත්තේ කැපිලා ගියපුවාම අවසානයේ දෙකක් T/r සමාන H naught වරක් ρg කියන අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි බොහෝ වෙලාවට මේ වගේ අවස්ථාවක් සලකන්නේ මේ නලයේ ඉහළ කෙළවරට කිසිම බාධාවක් නැතිව ද්‍රවයට ඉහළ නගින්න පුළුවන් උපරිම උස කියන අවස්ථාව. මොකද අපිට විවිධ විදිහට මේකට බාධා ඇති කරන්න පුළුවන්. අපි තොත් ප්‍රමාණවත් තරම් උසක් නැත්තම් මේ නලයට මොන වගේ අවස්ථාවක් ඇති වෙයිද? ඒ වගේම අපි තොත් මේකේ පීඩනය වගේ දේවල් වෙනස් කරන්න අපිට පුළුවන්. එතකොට කොයි වගේද? මෙතන අපි හැම වෙලේම කතා කරන්නේ නිදහස් මාවකය හා සම්බන්ධව. නිදහස් මාවකය හා සම්බන්ධව කතා කරවුවොත් අපිට දෙකක් T/r සමානයි H naught වරක් ρg කියලා මාවකයේ නැත්තම් කේශික උද්ගමන උස මේකෙන් ගන්න පුළුවන් ද්‍රවයේ පෘෂ්ඨිකාතතිය දන්නවනේ. දැන් අපිට මේකෙන් පේන දෙයක් තමයි H naught කියන එක උක්ත කරවුවොත් දෙකක් T බෙදීම R වරක් ρg කියන සම්බන්ධය ලැබෙන්නේ. ඒතකොට ඝනත්වය කියන එක ද්‍රවයට අදාළ නියතයක් G සහ පෘෂ්ඨිකාතතියත් එහෙමයි. හැබැයි R කියන එක අපිට වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට මෙතනදී අපි කරේ R වලාගේ අඩු කරා. R වලාගේ අඩු කරනකොට නිදහස් මාවකය කියලා අදහස් කරන්නේ මෙන්න මේ වගේ නිදහසේ යාට තව ඕනනම් යන්න පුළුවන්. තව ඕනනම් යන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා තියෙන්නේ නිදහසේ මේ දක්වා පමණයි. ඉතින් මේ කේශික උද්ගමන උස කියන එක නලයේ අරේ මත රඳා පවතිනවා කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් අවසන් වශයෙන් මම කතා කරන්නම් අද දිනේට මෙන්න මේක. right? ඒ තමයි ඔයාලට හිතිලා තියෙනවා නම් කවදා හරි දැන් මේක ඇත්තටම අපේ સિદ્ધාන්ත වශයෙන් අපි දරුවොත් එක්ක කතා කරන්න අවශ්‍යම නැහැ. හැබැයි ආසන්න කිරීමක් කරලා අපි මේ උස විතරයි ගන්නෙ. හැබැයි මෙන්න මේ උසේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒකට හරි ලේසි. අපි ස්පර්ශ කෝණයේ බිඳුව අවස්ථාව ගන්න එක. ස්පර්ශ කෝණයේ බිඳුව අවස්ථාව ගැන මම කතා කරන්නම් පසුව ඒ වෙලාවේ මේ වක්‍රතාවය නලයේ අරයට සමාන වෙනවා. එහෙනම් මේ වක්‍රතාවයේ මගින් හරියට අර්ධගෝලීය හැඩයක් මාවකේ ඇති කරනවා. මේ ගෝලය සම්පූර්ණයෙන්ම ගත්තොත් උඩ පැත්තට right මේ වගේ ගෝලයක් ඇති කරනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් අපිට ඕනන්නේ මේකේ H කියලා සිලින්ඩරාකාර උසක ස්කන්ධය ගත්තට බර සන්තුලනය කරන්න මෙන්න මේ මම පාට කරලා තියෙන මේ ස්කන්ධ කොටස ගත්තේ නෑනේ කියලා හිතෙනවා. මෙතනක් තියෙනවනේ යම් ස්කන්ධයක් කියලා හිතෙනවා. ඔව් එතනත් යම් ස්කන්ධයක් තියෙනවා. ඔන්න ඔය ස්කන්ධය හොයන්න පුළුවන් අපිට මේ වගේ. අපි ඒකට කිව්වොත් ස්කන්ධයේ දෝෂය කියලා. ස්කන්ධයේ දෝෂය ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේ රූපය බැලුවොත් මෙතනලා මෙතෙන්ට R. මොකද මේක ඇවිල්ලා අර්ධ ගෝලීය හැඩයක් තියෙන. අපි උඩටත් මේ ගෝලය හැදුවොත් අපිට 2R උස සිලින්ඩරාකාර කොටසක් ගන්න පුළුවන්. මේ 2R උස සිලින්ඩරාකාර කොටසෙන් අර R වෙන ගෝලයක් අයින් කරපුවාම අපිට යම්කිසි ද්‍රව පරිමාවක් හම්බ වෙනවා. උඩක් තියෙනවා කියලා අපිට හිතවුවොත්. ඒකෙන් භාගයක් තමයි මෙතන ස්කන්ධ දෝෂය ඇති වෙන්නේ. එහෙනම් මෙතන ස්කන්ධ දෝෂය ගන්න පුළුවන් ඩෙල්ටා m කියන එක phi r වර්ගයේ වරක් උස දෙකක් ආකාර වන සිලින්ඩරාකාර කොටසක ස්කන්ධය. phi r වර්ගයේ වරක් 2r ρg කියන ස්කන්ධය අරගෙන ඒකෙන් අඩු කරන්න මේ කොටස හිස්නේ 3න් 4ක් phi r ඝනය වරක් ρg කියන ඇගේ මෙතන මට ρg දාන්න බැරි වෙලා ඔයාලා දාන්න මේකට ρg බෙදීම දෙක වගේ. එහෙමනම් මේකෙන් මේක අඩු කරපුවාම අපිට පේනවා 3න් 1ක් phi r ඝනය ρg තමයි මෙතන තියෙන ස්කන්ධ දෝෂය. එහෙම නැත්නම් මෙතන ස්කන්ධය විතරක් ගන්නව නම් ρg අවශ්‍ය නැහැ. ρ විතරයි අවශ්‍ය, g අවශ්‍ය නැහැ. right අන්න ඒ විදිහට අපිට පුළුවන් මේ කොටස ගන්න. සමීකරණය ලියනවා නම් 2ක් phi r වරක් t කියන එක සමාන වෙන්නේ mg කියන මේ කොටසේ ස්කන්ධයට විතරක් නෙවෙයි. මෙන්න මේ පුංචි කොටසේ ස්කන්ධයටත් එක්ක. එහෙම වුණොත්
එහෙම වුණොත් අපිට අවසන් ප්‍රකාශනය මෙන්න මේ වගේ කියලා පෙන්වන්න පුළුවන්. අපිට හුරු පුරුදු සමීකරණය දෙකක් 30ට සිම්පල් R කියන්නේ H rho G. කේශික උද්ගමනයට අදාළ සමීකරණේ මෙන්න මේ කොටස එකතු වෙනවා. මේ කොටස කියන්නේ කේශික නලයේ අරේ බෙදීම 3ක් තමයි මේකට එකතු වෙන්නේ. ඉතින් බලන්න මේ කෑල්ල එකතු වෙනකොට මේක තමයි ඉතාමත්ම නිවැරදි සමීකරණය. හැබැයි සිම්පල් h කියන්නේ සෙන්ටිමීටර් 5ක් 6ක් විතර වෙන උසක් නම් සිම්පල් r කියන්නේ කේශික නලයේ 0.5ක් මිලිමීටර් විතර වෙන අගයක් නම් h වලට r බෙදීම 3ක් එකතු කිරීමෙන් ලොකු නිර්වද්‍යතාවයක් අපිට ලැබෙන්නේ නැහැ. කියන්නේ අපි ඇත්තටම r කියන එක නැත්නම් මේ කෑල්ල අමතක කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් කෙනෙකුට හිතුනොත් මේ කෑල්ල කොච්චරද කියලා හොයන්න ඕන ජ්‍යාමිතිකව අපි ඒ ස්කන්ධය හොයන හැටි කතා කරා. ඉතින් මේ හා සම්බන්ධ තව කොටස් කීපයක් තියෙනවා. අපිට අදට මෙතනින් මේ වැඩසටහන නතර කරන්න වෙනවා. මොකද ඊළඟ දේශනයට යන්න සිද්ධ වෙන හින්දා. ඉතින් ඒ නිසා මම හිතනවා දැන් මම මගේ දේශනය අවසන් කරනවා. මිස්ටර් විපුල ඔයාට මොනවා හරි පණිවිඩයක් තියෙනවා නම් මේ කට්ටියට දෙන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි මහාචාර්ය කලිඟ බණ්ඩාරස. මම හිතන්නේ ඇතරම මමත් මෙහිදන් අහගෙන ඉන්නකොට මේ මම පොඩක් ෆිසික්ස් පැත්තනේ මම කෙමිස්ට්‍රි පැත්තට වැඩිපුර බල තියෙන්නේ. මට ඒ වුණාට මටත් දැන් පුළුවන් වගේ හිතනවා සමහරලාට ඒ විෂය කොටස් උගන්වන්න. ඒ කියන්නේ ඒ තරම් සර්ගේ දේශනේ තම පැහැදිලි. ඇතරම සතුටුයි ගුරුවරුන්ට ලැබිච්ච වටිනා අවස්ථාවක්. මේ ඒකම අපිට දැන් අපි ගුරු බෞතුන්ට දැනුවත් කරන්න තියෙන්නේ සර්ගේ දේශනේ අවසාන කොටස ලබන සිකුරාදා උදේ 9 ඉඳන් මේ විදිහටම පැවැත්වෙනවා. එතෙන්දිත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න තියෙන්නේ ලොග් වෙන්න මේ ලින්ක් එකම තමයි. ඉතින් අපි සර්ට අද දවසට සාමු දෙමු. බොහොමත්ම ස්තුතියි සර්. මම හිතන්නේ මේ වෙනකොටත් අපේ දෙවෙනි දේශනය සඳහා මැටර් ඇන්ඩ් රේඩියේෂන් දේශනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ඉන්දික වන්‍යාරච්චි මහතා ආචාර්ය ඉන්දික වන්‍යාරච්චි මහතා දැන්ටම සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ගුරුවරු ගොඩක් වෙලා දිගටම හිට